ව්‍යාපාර සංවිධාන පාඩම 10 වසර 11 වසර සියලු දරුවන්ට ලකුණු වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් මාතෘකාවක්. එතකොට අපි පුතේ ගිය සතිය වල කතා කරව මාතෘකාවත් එක්ක ගත්තහම මේ වෙනකොට අපි ගොඩක් දරුවෝ එක්ක එකතු වෙලා මෙන්න මේ දේවල් ගැන අපි කතා කරා. විශේෂයෙන්ම තනි පුද්ගල ව්‍යාපාර ගැන. තනි පුද්ගල ව්‍යාපාර මුලින්ම හිටපු දරුවෝ දන්නවා නැත්නම් ඒක නරඹන්න බැරි දරුවන්ට බැරි වෙච්ච දරුවන්ට Earth Education Foundation YouTube නාලිකාව හරහා නැවත වීඩියෝස් බලන්න පුළුවන්. එතකොට අපි පුතේ විශේෂයෙන් තනි පුද්ගල ව්‍යාපාර ගැන කතා කරා. ඒක මොකද්ද? ඒකේ තියෙන මූලික ලක්ෂණ මොනවද? ඒකට බලපාන පණක් මොනවද? ඒ වගේම ඒකේ තියෙන වාසි අවාසි වචනවල තේරුම් ඒ සියලු දේවල් පුතේ අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි කතා කරමු ප්‍රධාන මාතෘකාව තමයි හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර වල තවලට මතක ඇති. හවුල් ව්‍යාපාර කියන්නේ මොකද්ද? ඒ හවුල් ව්‍යාපාර සඳහා බලපාන ප්‍රධාන පණත මොකද්ද? ඊළඟට ඒකට බලපාන අනිකුත් පණක් මොනවද? ඒකේ විශේෂ ලක්ෂණ වල තේරුම් ඒ වගේම වාසි අවාසි අපි ගැන පොතේ කතා කරා. එහෙමනම් ඊළඟට අපි කතා කරමු විශේෂ මාතෘකාව තමයි සංස්ථාපිත සමාගම. සංස්ථාපිත සමාගම. එතකොට මේක තුලත් අපි සංස්ථාපිත සමාගමක් කියන්නේ මොකක්ද කතා කරලා ඉවර වෙලා ඒකේ තියෙන මූලික ලක්ෂණ 2007 අංකාත ධර්ම සමාගම් පනත ඒ වගේම ඒක යටතේ සීමා සහිත පෞද්ගලික සමාගම් ඒ වගේම පුතේ සීමා සහිත බුදු සමාගම් ඒ විශේෂ ලක්ෂණ ටික කතා කරලා වාස්‍ය වාසි කතා කරලා ඒ අතර තියෙන වෙනස්කම්ත් අපි කතා කරා. ගොඩක් දරුවන්ට තිබ්බ ප්‍රශ්නය තමයි කොටස් නිකුත් කරනවා කියන්නේ මොකද්ද? කොටස් විලදී ගත්තාම සමාගමේ සැබෑ අයිතිකරුවකටපත් වෙන්නේ කොහොමද? අපිට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? එන්නේ මොකද අපි ඊට පොඩි ලෙස ගිය සතිය වල කතා කරා. එහෙනම් අද දවසේ පුතේ අපිට තියෙන මාතෘකාව තමයි තව එක කොටසක් ගන්න ප්‍රධාන එකක් සමූපකාර සමිති. හරි. අද දවසේ කතා කරන ප්‍රබලම මාතෘකාවක් සමූපකාර සමිති. මේ දවස්වල ප්‍රවෘත්ති බලනකොට සහල් සම්බන්ධයෙන්, සීනි සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වයත් එක්ක ඇතැම් අවස්ථාවල සහනදායී මිලකට සතසහරහ රජය විසින් පාරිභෝගිකයන්ට භාණ්ඩ ලබා දුන්නා. එතකොට සතස කියන්නේ මොකක්ද? සම්පකාර ව්‍යාපාරයට අයිති වෙන ව්‍යාපාර සංවිධානය. අපි ඒ ගැන පුළුල් ලෙස කතා කරමු. කලින් කතා කරා වගේ පොතේ මේ ව්‍යාපාර සංවිධානය ගැනත් මූලික කරුණු ටික ආරම්භයේ කොහොමද උනේ? ඒ වගේම විශේෂ ලක්ෂණ පනත වාසිය ගැන කතා කරමු. හරි. එහෙනම් අපි පාඩමට සම්බන්ධ වෙනවා. අපි ගිය සතියේ වල කතා කරපු මාතෘකා ටිකෙන් පස්සේ අද දවසේ ඉගෙන ගන්න ප්‍රධාන මාතෘකාව තමයි පුතේ සමූපකාර. රයිට්. එහෙනම් සමූපකාර සමිති. අපි අහලා තියෙන විදිහට සමූපකාර සමිති ගැන කතා කරනකොට පුතේ මේ විශේෂම දේ තමයි අපේ රටේ ආරම්භ වෙච්ච ව්‍යාපාර සංවිධානයක් එහෙම නෙමෙයි. ඔය 1844 විතර කාලය තුලදී 1844 කාලය තුලදී එංගලන්තේ රොච්ඩේල් කියන නගරේ වැසියන් 28 දෙනෙක්. හරි. 1844 කාලය තුලදී එංගලන්තයේ රොච්ඩේල් කියන නගරේ වැසියන් 28 දෙනෙක් එකතු වෙලා රන්පවුම් 28 ආයෝජිත ප්‍රාර්ථනා ලෙස දාලා අන්‍යෝන්‍ය බැඳියාවකින් අන්‍යෝන්‍ය වගකීමක් ඉටු කරන ස්වාධීන පාලනයකට යටත්ව තමන් විසින් ප්‍රධාන මූලික පරමාර්ථය පුතේ ලාභ අරමුණු කරගත් නෙමෙයි ලාභ සමාජ සුබ සාධනය කියන්නේ සමාජිකයන්ගේ සුබ සාධනය මුල් කරගෙන පටන් ගත්ත ව්‍යාපාරයක්
ඒක බිහි වෙලා ටිකක් කාලෙ යනකොට ලෝකෙ ගොඩක් රටවල ඉතා ඉක්මනින් ව්‍යාප්ත වුණා. ඒකට හේතු තියෙනවා. කලින් පටන් ගත්ත ව්‍යාපාර ගත්තාම පුතේ අපි දන්නවා ඒ වගේ මූලික පරමාර්ථ ගොඩක් වෙලාට ලාභයි වෙයි. අපි දන්නවා සමාගම් ගත්තත්, හවුල් ව්‍යාපාර ගත්තත්, තනිපුද්ගල ව්‍යාපාර ගත්තත් පුතේ ගොඩක් වෙලාවට මූලික පරමාර්ථය ලාභයි වෙයි. මේ සම්පකාර සමිති සංවිධානය ආරම්භ වීමේදී විශේෂිත මූලික කරුණු කීපයක්ම තියෙනවා. දැන් මේක ඉතිහාසයේ ඔයාලකින් අහන්නේ නැහැ. නමුත් පුතේ අපි දැනුම කියන එක වැඩුණා කියලා අපිට හිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. සම්පකාර ව්‍යාපාරය එතකොට මෙහෙම ආරම්භව. මෙන්න මේ මිනිස්සු කීප දෙනෙක් එකතු වුණා. එංගලන්තයේ රොස්ටෙල් කියන නගරේ මිනිස්සු 28 දෙනෙක් එකතු වෙලා සමාජික මේක සමිති සංවිධානය කෝපරේටිව්ස් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් එකතු වෙලා කට්ටිය එකතු වෙලා පටන් ගත්තා. ඒ එකතු වෙන සමාජිකයන්ගේ මූලික අරමුණ පුතේ ඒ සමාජිකයන්ගේ සුබ සාධන. ඒ සමාජිකයන්ගේ සුබ සාධනය මුල් කරගෙන තමයි මේක බිහි වුනේ. මොකද කලින් බිහි වෙච්ච හැම ව්‍යාපාරයකම තමන්ගේ එක්ක දාපු ප්‍රාර්ථනය වගකීමකට බැඳෙනවා. නැත්නම් සීමා සහිත වගකීමකට, අසීමිත වගකීමකට. නමුත් මෙතනදී මෙයාලා එකතු වෙලා කිසියම් පරමාර්ථයක් මුල් කරගෙන, කියන්නේ ලාභ සමාජිකයන්ගේ සුබ සාධනය කියන පරමාර්ථය මුල් කරගෙන ව්‍යාපාර සංවිධානය පටන් ගත්තා. මෙයාලා තමයි මේකේ අයිතිකරු. මෙයාලගේ අයිතිකරුවන්ට අපි කිව්වා අපි දන්නවා සමාගමක පුතේ අයිතිකරුව කොටස් කරු. හවුල් ව්‍යාපාරයක හවුල් කරු. සමූහගාලයක සමාජික. මේකේ සමාජිකත්වය ලැබෙන්නේ කොහොමද? මේකේ මේ ආරම්භයත් එක්ක මොකද්ද මෙහෙම වෙන්න හේතුව? ඇයි මේක ඉතා ඉක්මනින් ලෝකේ ව්‍යාප්ත වෙලා? ඒ කියන්නේ ලංකාවටත් මේ ව්‍යාපාර සංවිධානය අද වෙනකොට ඇවිල්ලා දින අද ඊයේ නෙමෙයි ඒ කාලේ නම් ඇවිල්ලා මුල් අවස්ථාවේදී අසාර්ථක වෙලා නැවත ආයෙ සාර්ථක වෙලා අන්න අද වෙනකොට සම්පකාර ව්‍යාපාරය රටේ ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා ප්‍රධාන විශේෂයෙන් පාරිභෝගික පිරිසකට විශාල සේවාවක් ඉටු කරනවා. අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේ ව්‍යාපාර සංවිධානයේ සුවිශේෂීභාවය තමයි සමාජිකයෙකුගේ සුබසාධන. මෙයාලා එකතුලා මේක පටන් මේකට ආවේනික පොතා විශේෂිත ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. විශේෂ ප්‍රතිපත්ති හත. සම්පකාර ව්‍යාපාරයක තමයි හඳුන්වන විශේෂිත ලක්ෂණ. සම්පකාර ව්‍යාපාරයට ආවේනික විශේෂ ප්‍රතිපත්ති හත. හරිද? ප්‍රතිපත්ති හතක් පොතේ. ප්‍රතිපත්ති හතක් නිර්මාණය කරගත්තා. මේ ප්‍රතිපත්ති හත මුල් කරගෙන තමයි මෙයාලා අදට සම්පකාර ව්‍යාපාරයේ ලෝකේ හැමතැනම ව්‍යාප්ත මේ දියුණුවලා හෝ කිසියම් මට්ටමක මේ සම්පකාර ප්‍රතිපත්ති හත මත තමයි මෙයාලා මේ ව්‍යාපාර කටයුත්ත කරන්නේ. එතකොට සමහර අවස්ථාවකදී උපරිම මට්ටමට දියුණු කරන්න බැරි අවස්ථා වෙනවා. සමහර වෙලාවට රජයට උපරිම ලෙස මැදිහත් වෙලා විශාල වශයෙන් ලොකු වෙනසක් කරන්න බැරි වෙනවා. ඒකට හේතුව නැත්නම් මේ සමාජිකයන් විශාල වශයෙන් තීරණය කරන සම්පකාරයේ ඉහළ මට්ටමට ගෙනියන්න ගන්න තීරණේ සමහරට අසාර්ථක වෙනවා. ඒකට හේතුව සම්පකාර ව්‍යාපාරයට ආවේනික පොත ප්‍රතිපත්ති හතක් තියෙනවා. මේ ප්‍රතිපත්ති හත නිරෝයාලා හොඳට බලන්න පොතේ මේ පාඩමට අමතරෙන් දේවල් කියලා තියෙනවා. සම්පකාර සමිතියක ලංකාවේ බලන්න. සම්පකාර සමිතියක කොඩිය බලන්න. කොඩියේ වර්ණ හතක් තියෙනවා. සම්පකාර සමිතිය හොඳට අධ්‍යයනය කරලා බලන්න කොඩිය ගත්තාම කොඩියේ වර්ණ හතක් තියෙනවා. ඒ වර්ණ හතෙන් මම මේ මෑතක දවසක පුද්ගලයෙක්ගෙන් අහුවා ඒ සම්පකාර ව්‍යාපාරයට සම්බන්ධව කෙනෙක්ගෙන්. එතකොට එයා දුන්න පිටුතරත් එක්ක තමන් වැඩ කරන ආයතන පිළිබඳව ඔහුට ලොකු අවබෝධයක් නැහැ. පුතාලා සම්පකාර සමිතිය කොඩියේ වර්ණ හත නිරූපණය කරන මංගෝ සම්පකාර ව්‍යාපාරයට ආවේනික ප්‍රතිපත්ති හතක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ස්වෛරී භාවය හා නිදහස, සම්පකාර අධ්‍යාපනය, ඒ වගේ ප්‍රධාන ප්‍රතිපත්ති හත නිරූපණය කරන්නේ සම්පකාර කොඩියේ වර්ණ හත තමයි එකට යොදාගෙන තියෙන්නේ. හරි. මේ ව්‍යාපාරේ පටන් ගන්න මේ ඉතිහාසය මෙහෙම වෙන්න හේතු අදටත් පුතා ඔයාලා අන්තර්ජාලයට දැන් සම්බන්ධ නිසා පස්සේ බලන්න රොච්ඩේල් කියලා ගෙවුවාම එංගලන්තයේ මුලින්ම මේ මුල් කට්ටිය ආරම්භ කරපු ගොඩනැගිල්ල අදටත් තියෙනවා. රොච්ඩේල් කියන නගරේ කෞතුකාගාරයක් වශයෙන් ගොඩනැගිල්ල අදටත් ඒ රටේ මිනිස්සුන්ට බලන්න විවෘතව තබලා තියෙනවා. මේ මුල් ආරම්භක පුද්ගල 28 දෙනාගේ පින්තූරෙත් මම හිතන්නේ නැතික දැක්ක net එකේ දාලා තියෙනවා. රොස්ටේල් කියලා ගියවම මේ සිදු දේවල් ටික තියෙනවා. ඒ කාලේ හැටියට මුදල් එකකයේ රන් පවුම් අද වෙනකොට යුරෝපීය රටවල් ගොඩක් වෙලාවට විශාල වශයෙන් භාවිතා කරන්නේ යුරෝ.
හරි. ඉතින් මෙයාලා මෙහෙම වෙන්න හේතුව වෙන්නේ. මෙහෙම නගරයක වැසියෝ ටික එකතුලා මෙහෙම ව්‍යාපාරේ පටන් ගන්න හේතුව මොකද? අසාධාරණ. මොකද්ද අසාධාරණ? ප්‍රධාන නගරයේ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ගම් වලට ඇවිල්ලා ඒ මහන්සියන ගොවියගේ ඉතා අඩු මුදලකට බාණ්ඩ අරන් වැඩි ලාභයක් උපයන්නේ ඒ අතරමැදි යහෝ විකුණුම් කරනවා. ඒ නිසා මේ ව්‍යාපාර ශේෂ්ඨ යටතේ මේ වැසියෝ ටික එකතුලා තමන් තීරණය කළා තමන් ව්‍යාපාරය අපි එකතුලා පටන් ගන්න තමන් මාන්සිලා ඒ ව්‍යාපාරේ බාණ්ඩ විකුණනවා ඒ වෙනුවෙන් බාණ්ඩ හදනවා තමන්ගේ අවශ්‍යතාවයට තමන් සමුපකාර සමිතියම බඩු ගන්නවා තමන්ට අඩු මුදලකට ලැබෙනවා මාන්සිලා ව්‍යාපාරේ කරා යනවා අවුරුදු අවසානයේදී ඒ සම්පකාර ව්‍යාපාරයේ ලාභයක් තිබ්බොත් මෙයාලා මූලික පරමාර්ථය පොතේ ලාභ ලබනු කර නොගත්තේ සමාජිකයන්ගේ සුබ සාධනයේ ඒ නිසා ලාභය කියන වචනේ මෙයාලා පාවිච්චි කරන වචනය අතිරික්තය අලාභයට මෙයාලා කියන්නේ ඌනතාවය. මොකද මූලික පරමාර්ථය ලාභී වීම නෙමෙයි සමාජිකයන්ගේ සුබ සාධනය. මෙයාලා විකතර තමන්ගේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ව්‍යාපාරේ පටන් ගන්නවා. මෙයාලා විසින් කරගෙන යනවා. එතකොට මේකේ හැම කෙනාම සමාජිකත්වයේ ගන්නවා. තමන්ට ඒ සමිතියෙන් බඩු ගන්නකොට තමන්ට සාධාරණයකට ඒ බාණ්ඩ හම්බ වෙනවා. එතකොට වර්ෂ අවසානයේදී සම්මුඛකාර සමිතිය අපේ භාෂාවෙන් කිව්වොත් අපි උපයන ලාභේ සුද්ධ ලාභේ මෙයාලා විතර කියන අතිරික්තයක්. මොකද සමාජික සුබ සාධනයේ මුල් පරමාර්ථ නමුත් අනුයාත පරමාර්ථයේ කිසියම් ආර්ථික කටයුතු නියැලෙන්න වෙනවා. සම්පකාරයේ ව්‍යාපාර දිනු කරන්න බෑ නේද? එතන මේ සමාජිකයන් වර්ෂ අවසානයේ තමන්ගේ සම්පකාර සමිතියේ උපයපු අතිරික්තය අපිට ප්‍රතිලාභයක් වශයෙන් කියවන එක වෙන්නේ මෙහෙම. ඔයාලා අහලා තියෙන සම්පකාර සමිතියක අයිතිකරුවට හඳුනන්නේ සමාජිකයන් ලෙසනේ. ඒ සමාජිකත්වය ලැබෙන්නේ පොඩි සමාගමක ලක්ෂණයකුත් මෙයාලා සතුව තියෙනවා. සමාගමකත් මෙයාලා සතුව ලක්ෂණයක් තියෙනවා. දැන් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. හරි. ඔයාලට මම ගිය සතියේ පොතේ කියලා දුන්න සමාගමක් කොටස් දෙකක් කරා. සමාගමක් කොටස් දෙකක් කරා. මේ සම්පකාර මේ ව්‍යාපාර වල විශේෂ ලක්ෂණ තියෙනවානේ. සම්පකාර ව්‍යාපාර වලට ප්‍රාග්ධනය රැස් කරගන්නේ සම්පකාර ව්‍යාපාර වලට පුතේ ප්‍රාග්ධනය රැස් කරගන්නේ සමාජිකයන්ට කොටස් නිකුත් කිරීම. සමාජිකයන්ට කොටස් නිකුත් කිරීම. මේකට ආවේනික විශේෂ ලක්ෂණයක් තියෙනවා පුතේ මොකද්ද? මේ කොටස් නිකුත් කරනවා කිව්වහම එදා ඉඳන් අද වෙනකම් වෙනස් නොවන සාධකයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් පොදු සමාගමක කොටසක් නිකුත් කරද්දී වෙළඳ පොලේ තියෙන ඉල්ලුම වැඩි නම් ඒ සමාගමේ කොටස් වල ලොකු ඉල්ලුමක් තියෙනවා නම් කොටස් වල මිල වැඩි වෙනවා. ඉල්ලුම අඩුයි නම් කොටස් වල මිල අඩු කරලා විකුණන්න වෙනවා. නමුත් මෙයාලගේ වෙනස් නොවන සාධකය තමයි පුතේ මොකද්ද? කොටසකගේ රුපියල් 100. එදා මෙදා තුර වෙනස් නොවන සාධකයක් තමයි සම්පකාර සමිතියක සමාජිකත්වයේ ලැබෙන්නේ කොටස් මිලදී ගත්තහම. ඒ කොටස් මිලදී ගත්තහම ඒ සමාජිකයන්ට පුතේ සමාජිකත්වයේ ගන්නෝගේ මේ සමිතිය අයිතියක් තියෙනවා. සමාගමක නම් අපි කොටස් මිලදී ගත්තහම ලක්ෂ ගණන්වත් ආයෝජනය කරොත් අපිට අවුරුදු දවසක හොඳ ප්‍රතිලාභයක් හම්බෙන්නේ. හිමිකාරිත්වය හිමින්නේ. ඡන්ද බලය සහ වටිනාකමක් අපිට ලැබෙන්නේ අධ්‍යක්ෂකෙක් විමෙහි කියලා තියෙනවා. නමුත් සම්පකාර සමිතියක සමාජිකත්වයේ ලබා ගන්න අපි ඒ සමිතියේ කොටස් මිලදී ගන්න ඕනේ. ඒ කොටසක මිල රුපියල් 100. එතකොට මේක එදා මෙදා තුළ වෙනස් නොවන සාධකයක්. විශේෂිත ලක්ෂණයක්. මොන මට්ටමටවත් කොටසක මිල රුපියල් 100. ඔයාලා ලොකුවට අධ්‍යයනය කරන්න නෑ 1972 අංක 5 ධර්ම සම්පකාර පනත යටතේ තියෙනවා මේ රුපියල් 100වත් සමාජිකත්වයේ ගන්න කෙනෙකුට ගන්න බැරි නම් රුපියල් 10 ගුණාකාරවලින් 10 කියවලත් සමාජිකත්වයේ ගන්න පුළුවන්. ඒ තරම් සුබ සාධන පරමාර්ථය වැඩි කිසියම් ආර්ථික කටයුතුක නියුණා.
එතකොට සමාජිකේ සම්පකාර සමිතිය කොටසක් රුපියල් 100ක් දීලා ගත්තාම අපි හිතමු අයිතිකරුවෙක් වෙනවා කියලා මම දැන් කිව්වනේ. එතන පොතේ දැන් සමාගම කරන කොටස් විදී ගත්තාම වර්ෂය අවසානයේදී ඔව් ලක්ෂයක් දෙවුවනම් ඒ ලක්ෂයට තමයි ලාභාංශ අනුපාතය තීරණය වෙන්නේ. ඒ ලක්ෂයට සමාගම තීරණය කරපු ලාභාංශ අනුපාතය තමයි කියවන්නේ. ඔයා කොටස් මිලදී ගත්තා නම් ලක්ෂයක මුදලක් ආයෝජනය කරා නම් හරි අපි තුමන්නේ මම ගීසිද හදලා පෙන්නනවා ඔන්න සමාගම ඔයා ලක්ෂයේ මුදලක් ආයෝජනය කරනවා සමාගම අවුරුදු දවසාන්නේ උපයපු සුද්ධ ලාභ අනුපාතයේ පුතේ රුපියල් අපි තුමු උපයපු සුද්ධ ලාභයෙන් කොටස් සීමයට බෙදලා දෙන්න තීරණය කරනවා 130ක ලාභාංශ අනුපාතය. එතකොට 130ක ලාභාංශ අනුපාතය. ඒ කියන්නේ ඔයා ලක්ෂයක් දැම්මම අවුරුදු දවසාන්නේදී ඔයාලට හම්බ වෙනවා රුපියල් 30000. රුපියල් 30000. මේ වෙලාවේ ලාභාංශ ආදාය. ලාභාංශ ආදාය. එතකොට ලාභාංශ ආදායම 30000ක් හම්බ වෙනවා ඔයාලට. හරි. ඒ සමාගමකට දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? සම්පකාර සමිතියක සමාජිකත්වයේ ගන්න. ඒවත් ප්‍රාර්ථනික අඩුමතරම රුපියල් 100ක් ඉදුවත් ඔයා සම්පකාර සමිතියේ සමාජිකයෙක් අයිතිකරුවෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එක කොටසක් මිලදී ගත්තත් ඔයා අයිතිකරුවෙක්. ඒත් පුතා අවුරුදු අවසානයේ සම්පකාර සමිතියට උපයන ලාභයක් අපි එකට කියන විශේෂ වචනයක් මොකක්ද? අතිරික්තය. ලාභයම තමයි පාවිච්චි කරන වචන තමයි වෙනස් තියෙන්නේ. ඒ අතිරික්තය බෙදලා දෙන්නේ මේවට අනුපාතයකට. එතකොට ඔයා රුපියල් 100ක් ඉඳලා සම්පකාර සමිතියේ වර්ෂ අවසානයේදී අතිරික්ත අනුපාතය 130යි කිව්වොත් රුපියල් 100ක් යොදවපු කෙනාට අවුරුදු අවසානයේ රුපියල් 30ක් හම්බෙයි. ඒක එච්චර සාර්ථක නෑ. නමුත් 100 වෙලදී ගත්තත් මෙයා හිතකරු. එයා එතකොට මෙයාට ප්‍රතිලාභය හම්බෙන්නේ කොහොමද? මේකේ ලොකු වෙනසක් තියෙනවා. අන්න සමාගමකට කොටස් දෙකකුත් කරනවා සම්පකාර සමිතිය කොටස් දෙකකුත් කරනවා සමාජිකත්වය ලබා දීම සඳහා. හැබැයි ප්‍රතිලාභ දෙන්නේ ආකාර දෙකකට. කොහොමද කියන එක බලන්න. මෙන්න මෙහෙමයි ප්‍රතිලාභ දෙන්නේ. ප්‍රතිලාභ දෙනකොට පුතේ මෙන්න මෙහෙමයි. දැන් ඔයාලා මේ සම්පකාර සමිතියේ සමාජිකී බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ දැන් ඔන්න අපි ඔයාලගේ ගෙවල් පැත්තේ සම්පකාර සමිතියක් පිටවන්න අවසර ගන්නවා. අපි ඉදිරියට ඉගෙන ගන්නවා සම්පකාර සමිතිය ආරම්භ කරද්දී ලියාපදිංචි කරනකොට බලතල තියෙන ප්‍රබල ආයතනයක් තියෙනවා. ප්‍රබල ආයතනය. ඒ ආයතනය තමයි කෙටියෙන් මෙන්න මෙහෙම මතක තියාගන්න. සරස දෙපා. ඒ කියන්නේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. එතකොට මේකේ ප්‍රධාන බලතල තියෙන පුද්ගලයා ඉන්නවා සරස අපි කොමසාර සම්පකාර සංවර්ධන කොමසාරිස්. කොමසාරිස් මේ පස්සේ අපි ඉදිරියට කතා කරමු. ඒකට එයාලාගේ යටතේ අපි සම්පකාර සමිතිය ස්ථාපිත කරන සමාන්ගේ ප්‍රදේශය අපි හිතමු පාසල් කීපයක් තියෙනවා. පාසල් දරුවන්ට අවශ්‍ය උපකරණ මිලදී ගන්න සාධාරණ විලකට බාණ්ඩ ලබා දෙන්න, ගුණාත්මක බාණ්ඩ ලබා දෙන්න සම්පකාර සමිතිය පටන් ගන්න තීරණය කරනවා. හරි මොකක් හරි ගමේ නමක් එක්ක දාලා මහනුවර නැත්නම් අරුබල සම්පකාර සමිතිය. හරි. ඒතර මෙහෙම දෙයක් පටන් ගන්නකොට කොටස් දෙකක් කළ ප්‍රාග්ධන රැස්තර ගන්න එපා. එතකොට එක්කෙනෙක් එක් කොටසක් මිලදී ගන්න රුපියල් 100ක්. ඒකේ මදිරි ප්‍රාග්ධනය. තව විවිධ මාර්ගවලින් මුදල් රැස් කරගෙන සමිතිය පටන් ගන්නවා. සමිතියේ සේවකීන් ධම්මලා තමුන් සමාන්න පුළුවන් නම් වැඩ කරලා සමිති කරගෙන යනවා. එතකොට ඔයාලට තියෙන වාසිය තමයි ඔයාලට මේ සමාජික අංකයක් ලැබෙනවා. එතකොට පුතේ ඔයාලට මේ සමාජික අංකයක් ලැබුණාම සම්පකාර සමිතියේ තියෙන බඩු ඔයාලට ගන්න පුළුවන් සාධාරණ මිලකට. හරිද? එතකොට ඔයාලට තියෙන දැන් සම්පකාරයේ සමාජිකත්වයේ ගන්න එක කොටසක් මෙලින් ගත්තත් ඇති රුපියල් 100කින් යොදවන්න මම ඉතලා දැන් කිව්වා රුපියල් 100ක් දෙවුවත් ඇති. ප්‍රාග්ධනලෙස. එතකොට දැන් ඔන්න ඔයා සම්පකාර සමිතිය ඔන්න අපි හිතමුකෝ ජනවාරි මාසේ රුපියල් 20000ක බාණ්ඩ ගත්තා. අපි හිතමු රුපියල් 20000ක බාණ්ඩ ගත්තා කියලා. පෙබරවාරි මාසේ සම්පකාර සමිතිය රුපියල් 1000ක බාණ්ඩ මිලදී ගත්තා. මාර්තු මාසේ රුපියල් 3000ක බාණ්ඩ මිලදී ගත්තා. මම ඔහොම මාස කීපෙම
භාණ්ඩ මිලදී ගත්ත කියලා හිතන්න. තව මාසෙක රුපියල් 4000ක භාණ්ඩ මිලදී ගත්තා. අපි හිතමු දැන් අවුරුද්දේ ඔයාලා ගෙවල් පැත්තේ තමන්ට ආසන්නයේ තියෙන සිල්ලර වෙලෙන් දාගෙන මලගේ අම්මලා තාත්තලා බඩු ගන්නවා. හැබැයි හැමදාම බඩු ගත්තත් මුළු අවුරුද්දෙම දවස් 365ම බඩු ගත්තා. අවුරුද්ද අවසානයේ මුදලාලිගේ ලාභයෙන් කිසියම් ප්‍රමාණයක සුළු ප්‍රමාණයක්වත් අපිට දෙන්නේ නැහැ. නමුත් බලන්න සම්පකාර සමිතිය. ඔයාගේ සම්පකාර සමිතියෙන් ඔයා භාණ්ඩ මිලදී ගත්තා. එයා පොත්වල සටහන් වෙනවා. සම්පකාර සමිතියේ සමාජිකයෙහිවත් අයිතිකරුවාහිවත් කොටස් කරනවා. සමිතියත් එක්ක ගනුදෙනු කරනවා. මේ ගනුදෙනු කරන වටිනාකම් ටික පොත්වල සටහන් වෙනවා. අවුරුද්ද අවසානයේදී බලනවා ඔයා කොච්චර භාණ්ඩ මිලදී අරන් තියෙනවද? රුපියල් 10000ක භාණ්ඩ. එතකොට 10000ක භාණ්ඩ පැහැදිලි. 10000ක භාණ්ඩ අරගෙන ගෙවල් පැත්ත කලින් 10000ක භාණ්ඩ ගත්ත කිසිම 7-5ක් රුපියලක්වත් අපිට දෙන්නේ නැහැ. හැබැයි අවුරුද්ද අවසානයේ සම්පකාර සමිතිය අපි ඉගෙන ගන්නවා ඉදිරියේදී ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානවල ගිණුම් ආදායම් ප්‍රකාශන ආදායම් වියදම් ගිණුම් කියලා එකක්. සම්පකාර සමිතියේ වර්ෂ අවසානයේදී ආදායම් වියදම් ගැලපීමෙන් අපි හොයා ගන්න සම්පකාර සමිතියේ සුද්ධ ලාභය. නමුත් මෙයාලා කියන්නේ ඒකට මොකද්ද පොතේ අතිරික්ත. එතකොට අතිරික්තය කියන්නේ සම්පකාර සමිතිය අවුරුදු තුන පවත්වාගෙන යාමේදී උපයප ආදායමෙන් ගිය වියදම් ටික අඩු කරනවා. සල්ලි ඉතුරුනොත් ඒකට අපි කියනවා අතිරික්තය. මේ අතිරික්තය සමාජිකයන්ට බෙදලා දෙනවා. කිසියම් අනුපාතයකට යට අපි හිතමු සම්පකාර සමිතියේ තීරණය කරනවා 10% ගන්න අතිරික්තය බෙදලා දෙනවා. එතකොට පදනම් කරගන්න කිව්වොත් ඔයා යොදපු ප්‍රාප්තරේ නෙමෙයි. දැන් සමාගමක නම් අපි එහෙමනේ මේකේ තියෙන වාසිය ඔයා සම්පකාර සමිතියේ අවුරුද්දේ මේ රුපියල් 10000ක බඩුව. ඒ බඩුව ඔයාට සාධන මිලකට හම්බෙනවා. එහෙනම් ඔයා පිළදී ගත්ත බඩුවල වටිනාකම රුපියල් 10000 අවුරුදු අන්තිමට. ඒක ඔයාලා දන්නවා රුපියල් 1000. රුපියල් 1000 උනත් පාට මදිද? ඇයි මේක ගෙවල් පැත්තේ කලින් අපි ඊට වැඩි කොච්චර බඩු කරද පුතේ? ඒ මුදලාලි මහත්තයා අපිට රුපියල්වත් නිකන් දෙන්නේ නැහැ. නමුත් සම්පකාර සමිතියේ ඒ ප්‍රදේශීය සමාජිකයන් විසින් මම අහලා තියෙනවා ගාල මාතර පැත්තේ තියෙනවා දීවර සම්පකාර සමිතිය රාජ්‍යංශයේ කිසිම මැදිහත් වීමක් නැහැ. ඒ මිනිස්සු ඊටාම දුෂ්කර ජීවිතයක් ගත කරා. මීට අවුරුදු 8කට 10කට උඩදී සාමූහිකෝපකාර සමිතියේ සමාජිකයන් 15කින් පටන් ගත්තා. ඔයාලා දන්නවා සමාජිකයන් අඩුම 10ක්වත් තියෙනවා. 15කින් පටන් ගන්න ටික ටික ඒ මිනිස්සුම එතන අලෙවි මධ්‍යස්ථානයක් හදලා තමන් කියන මානු ටික එතන විකුණන්න දානවා. තමන්ට තෝරන තමනුත් පිළිදී ගන්නවා සාධන මිලකට. අතිරික්තයන් බෙදාගත්තා. කොහොම කරන් කියලා දැන් සම්පකාර සමිතියේ ඉන්න සමාජිකයෝ 200 ගන්න. එයාලම දැන් මොකද කරන්නේ? අවුරුද්දකට සැරයක් පුතේ බෝට්ටුවක් ගන්න බැරි මනුස්සයට ගෙවීමේ පදනමකට බෝට්ටුව අරන් දෙන්න. දැල් අරන් දෙන්න. ඒ කියන්නේ දීවරේට අවශ්‍ය උපකරණ අරන් දෙන්න. ගෙවල් හදලා දෙනවා පොඩි පොඩි කොටස් පුළුවන් විදිහකට. එතන බලන්න මේ සමාජික සුබසාධනේ ප්‍රබල ලෙස තියෙනවා. දැන් රාජ්‍යංශ මෙන්දි හදලා තව දේවල් උදව් කරගෙන යනවා. එතකොට ඒ වගේ ඒතර හැම සමාජිකයෙකුටම තියෙන වාසිය මොකද? තමයි විදු ප්‍රාර්ථනාවේ මත නෙමෙයි පොතේ ප්‍රතිලාභ හම්බෙන්නේ. තමයි මිලදී ගත්ත ගනුදෙනු කළපු වටිනාකම් පදනම් කරගෙන අවුරුදු දවසනේ කීයක් හරි අපිට හම්බෙන්නේ. ඉතින් එතකොට වෙනත් ව්‍යාපාරවල නොමැති විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා සම්පකාර ව්‍යාපාර. පැහැදිලි. එහෙමනම් පුතේ අපි බලමු සම්පකාර ව්‍යාපාරවල මොකක්ද ඒක ආරම්භයේ ඒකේ අරමුණ මොකක්ද කියන එක මම පැහැදිලි කරා. එහෙමනම් අපි පොඩ්ඩක් බලමු මේකේ නිර්වචන. සම්පකාර සමිතිය කියන්නේ මොකක්ද? ඒතකොට සම්පකාර සමිතියක මම උදාහරණයක් කිව්වා. සම්පකාර සමිතියක් ව්‍යාපෘති කරනවා නම් සම්පූර්ණ බලතල තියෙන අපේ රටේ දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒක තමයි සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. ඒකේ ප්‍රධානියා තමයි සම්පකාර සංවර්ධන කොමසාරිස්. මතක තියාගන්න අපිට ෆස්ට් පේපර් එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් පුතේ. සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ මොකටද මේක අයිති වෙන්නේ? සම්පකාර සමිතිය ලියාපදිංචි කිරීම සඳහා අදාළ වන දෙපාර්තමේන්තුව තමයි සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. එහි ප්‍රධානියා තමයි සම්පකාර සංවර්ධන කොමසාරිස්. හරි. එමුනම් පුතේ අපි බලමු සම්පකාර සමිතිය වල මූලික අදහස.
ප්‍රජාතන්ත්‍රවාදීව ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තමන්ට නිදහසේ ව්‍යාපාරය කරගෙන යන්න අයිතියක් තියෙනවා. අවුරුදු 18කට වඩා වැඩි ඕනෑම කෙනෙකුට සම්පකාර සමිතියේ සමාජිකත්වය ගන්න පුළුවන්. අඩුම ප්‍රාග්ධනය රුපියල් කීයද? එක කොටසක මිල රුපියල් 100යි. ඒක වෙනස් වෙන්නේ නේද? එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී රට නේද? ඒ පොදුවේ බහුතර කැමැත්ත මත තීරණ ගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ස්වාධීන සංවිධානයකි ස්වේච්ඡාවෙන් එකට එකතු වී සාමූහික අයිතියක් භුක්ති විඳින පුද්ගල සම්දායමක පොදු අවස්ථා ඉටු කර ගැනීමට අරමුණු කරගත් ව්‍යාපාරයකි. ස්වේච්ඡාවෙන් එකට ස්වේච්ඡා තමන්ගේ කැමැත්ත මත තමන් විසින් දැන් කිසියම් ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශ අවශ්‍යතාවය මොකද්ද? ප්‍රබල සමාගමක් තියෙනවා. නැත්නම් ප්‍රබල ව්‍යාපාරයක් තියෙනවා. ඒකට අමුද්‍රව්‍ය සැපේ. අමුද්‍රව්‍ය සැපෙන්න කට්ටිය. අපි හිතමුකෝ මේ මහනුවර නගරයේ ප්‍රධාන මිරිස් කුඩු විකුණන ව්‍යාපාරිකයෙක් ඉන්නවා. කහ විකුණන ව්‍යාපාරිකයෙක් ඉන්නවා. තුන පහ විකුණන ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයාට විවිධ ප්‍රදේශවලින් ලැබෙන්න බෑ ඒ අමුද්‍රව්‍ය. ඒවා වේල්ලා පැකට් කරලා විකුණන්න. එතකොට සමහර ප්‍රදේශවල සමහර මිනිස්සු එකතුලා සම්පකාර සමිතියක් පටන් ගන්නවා. ද්‍රව්‍ය එකතු කිරීම සහ ද්‍රව්‍ය ලබා දීම විමුක්ත කර සම්පකාර සමිතියක් පිළිගන්න. එතකොට ඒ තමන්ගේ ප්‍රදේශීය සම්පත් ටික තියෙනවා. ප්‍රාදේශීය සම්පත් ටික තියෙනවා. ඒ ටිකෙන් ප්‍රයෝජනෙ ගන්න. එතකොට මේ ගමේ මිනිස්සු ඔක්කොම ටික සමිතියට බැඳෙනවා. එතකොට සම්පකාර තමන්ගේ සමිතියම තමන්ට අවශ්‍ය නම් බාණ්ඩ ගන්නවා සාධාරණ මිලකට. එතකොට ගනුදෙනු කරු වටිනාකම් පදනම් කරගෙන වර්ෂ අවසානයේදී තමන්ට කිසියම් අතිරික්තයක් වෙන ප්‍රතිකූල ලාභයක් එහෙම මුදලකුත් හම්බෙනවා. ඉතින් ඒතර මිනිස්සේ ප්‍රදේශයේ මොන හරි මට්ටමකින් අපි කියන්නේ ප්‍රාදේශීය සංවර්ධනයේ සත්‍ය දෙක තෙවැනි ව්‍යාපාර තමයි දියුණු කරන්න උත්සාහ කරන්නේ. රයිට්. එහෙමනම් වෙන සම්පකාර සමිතියේ මූලික අදහස. එහෙමනම් පුතේ ඊළඟට බලන්න සම්පකාර සමිතිය ව්‍යාපෘති කිරීම සඳහා අදාළ වන පනත මම අර කිව්වේ 1972 අංක 5 දරන සම්පකාර සමිති පනත කියන එක. රයිට්. එහෙමනම් මේ තියෙනවා 1972 අංක 5 දරන සම්පකාර සමිති පනත. දැන් මේ වල පුතේ වල පනත් අඩුම ගානේ 5ක් 6ක්වත් මතක තියෙනවා. අපි ඉගෙන ගත්තා. මොනවාද 55ක් 6ක් ඉගෙන ගත්තද? අපි ඉගෙන ගත්තා 1890 හවුලියාපා රාජ්‍යම් පනත. හවුලියාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම විසුර හැරී බලපාන පනත. අපි ඉගෙන ගත්තා 2007 අංක 7 දරන සමාගම් පනත. හවුලියාපාරයකට බලපානවා. හවුලියාපාරයක සිටින සමාජික සංඛ්‍යාව 20කට නොවැඩි සමාජික සංඛ්‍යාව තීරණය කරන පනත තමයි සමාගම් පනත. ඒ වගේම සමාගම් වල බලපාන පනතත් ඒක. ඒ වගේම ආය අපි ඉගෙන ගත්තා 1890 හවුලියාපාර ආඥා පනත. ඒ වගේම අපි ඉගෙන ගත්තා 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාච්‍ය පනත. ඒ වගේම අපි ඉගෙන ගත්තා 1840 අංක 6 දරන අංක 7 දරන වංචා බැලැන්වීමේ ආඥා පනත. ඉතින් අන්න පොතේ තව එකක් අපි ඉගෙන ගන්නවා 1972 අංක 5 දරන සම්පකාර සමිති පනත. සමුපකාරයක් ලියාපදිංචි කිරීමේදී අදාළ ප්‍රධාන පනත. ඒ වගේම තව ලක්ෂණයක් අපි ගන්නවා සම්පකාර සමිතිය සම්පූර්ණ බලතල ඇත්තේ මං කිව්වා පුතයි ප්‍රධානිය සහාය ආයතනය මං කිව්වා සමෝපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකේ ප්‍රධානියා කවුද? සමෝපකාර සංවර්ධන කොමසාරිස්. එමන සම්පූර්ණ බලතල තියෙන කාටද? සම්පකාර සංවර්ධන කොමසාරිස්ට. සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව තමයි ਉਹ වැඩ කරන්නේ. එතකොට සම්පකාර සමිතියේ සිටු සමාජික සංඛ්‍යාව. දැන් අපි ඉගෙන ගත්ත මොළේ නම් පුතේ මොනවද? තනිපුද්ගලයන් කොහොමත් එකයි. හවුලියාපාරයක අවමය 2යි උපරිමය 20යි. පෞද්ගලික සමාගමක අවමය 1යි උපරිමය 50යි. පොදු සමාගමක අවමය 1යි උපරිමය අසීමිතයි. අන සම්පකාර සමිතියක සිටින අවම සමාජික සංඛ්‍යාව 10යි උපරිමය අසීමිත. අන්න දැන් ව්‍යාපාර පෙළක සිටින අවම උපරිම ගණන් අපි පුතේ ඉගෙනගෙන තියෙනවා. රයිට්. අපි වුණා තව ටිකක් අපි ඉස්සරහට යන්න. ඊට පස්සේ අපිට දිනන සම්පකාර සමිති වර්ග මම හිතන්නේ සමහර පුතාලා දන්නවා තමන්ගේ පාසලෙන් තියෙන පුතා පාසල් සම්පකාර සමිති. එක යුගයක් තිබිලා තියෙනවා. ඔයාලට නම් ඒ අත්දැකීම නැහැ. එක යුගයක දරුවන් පාසල් සමහර අය කැමැත්තෙන් යනවා සමහර අය අකමැත්තෙන් යනවා. එතකොට සහ දරුවන්ට
දේශීය දේවල් පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් ගුණාත්මක පෝෂ්‍යදාය ආහාර වේලක් ලබා දීම සම්බන්ධයෙන් ඒ කාලේ එක යුගයක පුතා පාසල් සම්පකාර සමිතිය ආරම්භ කරා. පාසල් සම්පකාර සමිතිය ආරම්භ කළා පාසලේම කට්ටිය ගුරුවරු සහ දරුවන් තමයි ක්‍රියාත්මක කරේ. ඒ ලැබෙන අතිරික්තේ පාසලේ සම්වර්ධනය සඳහා යොදාගත්තා. කොහොමද උනේ? රජයේ තියෙනවා දැන් උදාහරණ කිරිපිටි හයිල. එතකොට සීනි තේපල කියන රජයේ රට දේශීය තුල නිෂ්පාදනය හැම නිෂ්පාදිතයක්ම සම්පකාර හරහා කඩල පරිප්පු මුංගට පොත් පෑන් පැන්සල් අයිලන්ඩ් යෝගට් ඒ වගේ දේශීය දේවල් තමයි ඒවට ඒ කාලේ හොඳ වැඩසටහනක් තිබ්බා. සමහර දරුවෝ පාසල් යන්නේ නැහනේ. සමහර අය උනන්දුවෙන් යන්න පටන් ගත්තා. ඒ කාලේ දුන්නා කූපන් එකක්. පාසල පන්තිපාල ගුරුවරයාට මාස අවසානයේදී ඔයාලට පඩි හදන්න වෙනවා. පඩි හදන්න වෙනවා කියලා කියන්නේ පාසල පැවැත්වෙන්නේ දැන් මාසේ දවස් 30යි නම් 30ම තියෙන්නේ නේ. 30ම තියෙන්නේ නෑ. right? 30ම තියෙන්නේ නෑ දවස් 24ක් එහෙමනේ තියෙන්නේ. එක පොඩි මාසවල වෙනස් වීම තියෙනවා. ඉතින් මම දැන් පාසල පැවැත්වූ දින ගන්න 25යි. ඊට පස්සේ රේෂකෙන් බලනවා දරුවා පාසලට පැමිණි දින ගන්න. අපි දුක කිසියම් A කියන දරුවා ඇවිල්ලා තිනවා 25ම. B කියන දරුවා පාසලට පැවැත්වූ දින ගන්න 25යි. පාසල ඇවිල්ලා තියෙන්නේ 20යි. ඒ දිනකට කිසියම් රුපියල් අගයක් තිබ්බ. රුපියල් වටිනාකම මට මතකේ නෑ හරියට මේක කීයද කියන එක. රුපියල් 5ක්ද 10ක්ද ඒ කාලේ හැටියට හරිද? මම මේ කතා කරන්නේ යෝගට් එකක් දැන් 40ක් හෝ 35ක නියෝගයක් මම මේ කතා නියෝගයේ ඔයාලගේ දෙමාපියන්ට සමහරට මතක ඇති. අහලා බලන්න. යෝගට් එකක් රුපියල් 3.50 කාලේ. හරි? එතකොට පුතේ දවස්කට මිලක් හම්බ වෙනවා. එතකොට ඔයාලට කූපන් එකක් සම්පත රජයෙන් ගෙවනවා කූපන් එක. ඒකේ ඒ වටිනාකම සඳහන් වෙලා දෙනවා වැඩි ටික කපලා දාන්න. ඔයා අපි දුම නිකන් අදහසක් දෙන්නේ. මට මතක නෑ නීම ගාන කියන එක. දවස්කට රුපියල් 10 කියලා හිතන්න. දැන් මෙන්න මෙහෙම කොටු කූපන් එකක් තියෙනවා. ඒකේ මෙන්න මෙහෙම කොටු ගොඩක් තියෙනවා. right? මේ 10. තේනවද? මෙන්න මේ 10 ඕනම තියෙනවා. ඔයාට අවශ්‍ය ඔයා පාසල් ගිහින් ඉන්න නම් කොටු 20ක් තියෙනවා වැඩියෙන් තියෙන ටික කපලා අයින් කරන්න. හරි? ඒතර 20 වැඩි කියන 10 ගේ රුපියල් 200ක්. හරි? ඒ නියමිත දවසේ ගන්න මට මතක නැහැ. නමුත් ඔන්න ඔයාට රුපියල් 200ක වටිනාකමක් ඒ කූපන් එකේ තියෙනවා. මුළු ගාණ කියන 250 හරි චීප ගාණක් තියෙනවා. සල්ලි හම්බෙන්නේ නැහැ. මේ කූපන් එක අරන් ගියාම පාසලේ සම්පකාරයෙන් අන්න රජයෙන් ගෙවනවා. ඉතින් අඩු සාධාරණ දෙයකට බාන්න. සම්පකාර සමිතිය හරහා සාධාරණ පොත් පැන්සල් අර මිල්ක් ටොෆි එකක් හයිලන්ඩ් යෝගට් කිරිපිටි හයිලන්ඩ් එතකොට සීනි මුං යට කඩල පෝෂිතයි ආහාර දෙන්න. ඒ අමුද්‍රව්‍ය ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දරුවන් මේ ඒ බඩු අරන් යනවා ගෙවල් වලට එකක් මේ සමහර දරුවන්ට ඇත්තටම ලොකු ප්‍රයෝජනතාවයක් වුණා. හරි. ඊට පස්සේ එක කාලයකදී ඒ වයින් එලා ඊට පස්සේ ඇඳුම් දෙන්න පටන් ගත්තා. වවුචර් දෙන්න පටන් ගත්තා. දැන් ආයෙ ඇඳුම් දෙනවා. ඒ වගේ විවිධ දේවල් වැඩසටහන් ක්‍රියාත්මක වුණා. කොහොම නමුත් මේක සම්පකාර හරහා මේක ගොඩක් සාර්ථක වුණා. ගොඩක් දරුවෝ කොහොමද ඉස්කෝලේ යනද? සමහර දරුවන් ගෙදරට අවශ්‍ය කරන යෝගට් හරි කාලා පෝෂණය හදාගන්න. මුංගට කාලා පෝෂණය හදාගන්න. ගෙදරට බඩු ගෙනියන්න පුළුවන්. දැන් එක බාන්න එක රුපියල් 200 ඉවරයි. නමුත් ඒ කාලේ දැන් මං කිව්ව එකයි. රුපියල් 3.50ට 5ට වගේ තිබ්බ මිල ගන්න යෝගට් එක. හරි. එවනම් එතකොට අපි දැකලා සමහර තැන්වල ප්‍රධාන තැන්වල පොතේ විවිධ සේවා සම්පකාර සමිති, පාසල් සම්පකාර සමිති, සනස කියලා දෙකලා තිබ බෝඩ් ගෙවල් පැතිවල තියෙනවා. සම්පකාර ණය දෙන සමිති, සතස කියලා දෙකලා තියෙනවා. සම්පකාර තොගවලද සංස්ථාව නේ. එහෙනම් සම්පකාර ව්‍යාපාර පද විවිධ වර්ගයක දැකලා ඇති. විවිධ සේවා සම්පකාර සමිති කියලා දැකලා ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක වල. ඒකෙන් එක කාරණයක් විතරක් නෙමෙයි පුතේ ගොඩක් බාණ්ඩ අතරවි කරනවා, ෆොටෝකොපි ගහනවා, ටෙලිෆෝන් කෝල්ස් අවශ්‍යයට කෝල් අරන් දෙනවා. ඒ කියන්නේ සේවාවන් ගොඩක් කරනවා. විවිධ සේවා සම්පකාර සමිති. හරි. සම්පකාර සමිති වර්ග කීපයක අපි නම් බලමු. සම්පකාර සමිති කීපයක නම් බලමු. එහෙමනම්
පාසල් සම්පකාර සමිති. තව එකක් විවිධ සේවා සම්පකාර සමිති. සම්පකාර ණය දෙන සමිති හෙවත් සනස. දීවල් සම්පකාර සමිති. මේට අමතරව තව අපිට තියෙනවා පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිති ඔවගේ දීවර සමූපකාර සමිති මේ ප්‍රදේශීය අවශ්‍යතාවය මත තමයි මේ ව්‍යාපාරය පටන් ගන්නේ. හරි. ඉතින් මෙහෙම සමූපකාර සමිති තියෙනවා ගොඩක් දේවල්. මේ මම ටිකක් විතරක් මෙතන නම් දාලා දෙන්නේ. තව බලන්න ඔයාලගේ ගෙවල් පැත්තේ සමහරට ඒ ප්‍රදේශීය අවශ්‍යතාවය මත විවිධ නමක් මොනට දාලා තියෙ සම්පූර්ණ නාමය භාවිත කරන්නේ අවස්ථාව දීලා තියෙන්නේ. එහෙමනම් අපි තව බලමු ඊළඟට සම්පකාර ව්‍යාපාරයට සම්බන්ධ රාජ්‍ය ආයතන. අපි දන්නවා ඕනම ව්‍යාපාරයක් වල පොතේ ඉගෙන ගත්ත මේ සතියවල සමාගම් වල අපි සමාගමක් ආරම්භ කරද්දී සමාගමක් ලියාපදිංචි කරන්න ඕනේ. අපේ රටේ තියෙන සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව. සමාගමක පරිපාලන බලතල තියෙන ප්‍රධාන පුද්ගලයා කවුද? සමාගම රෙජිස්ට්‍රාර්වරයා. අපි හිතන්නේ පොඩි ප්‍රශ්න ෆස්ට් පේපර් එකේ අපිට තියෙන්න පුළුවන්. ඒ වගේම සම්පකාර ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතන. ඒ මොනවද? සම්පකාරයක් ව්‍යාපදිංචි කිරීම සම්බන්ධයෙන්, සේවකීන් බඳවා ගැනීම සම්බන්ධයෙන්, සම්පකාර දියුණු කිරීම සම්බන්ධයෙන් විවිධ රජයේ මැදිහත් ආයතන තියෙනවා. මේකේ ප්‍රබලතම ප්‍රධානතම ආයතනය තමයි පොතේ සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. මෙන්න මේකේ තමයි ඉන්නේ කවුද? මෙන්න මේකේ තමයි ඉන්නේ අර ප්‍රධාන බලතල තියෙන පුද්ගලයා. කවුද? ප්‍රධාන බලතල තියෙන පුද්ගලයා. මේ නමම පාවිච්චි කරලා අපිට මතක තියාගන්න මේ නම අත්දැක පාවිච්චි කරලා මෙතන ඉහළ නම ගත්තොත් එහෙම මෙන්න මේ නමම තමයි ප්‍රධානයාගේ නම කොමසාරිස්. සමුපකාර සංවර්ධන කොමසාරිස්. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. ඕලෙල් මට්ටමට මේක මෙච්චර චුට්ටක් අපි කියමුකෝ සම්පකාර සමිතියක් අපේ රටේ ලියාපදිංචි කරන ආයතනයේ කුමක්ද? එහි ප්‍රධානියා කවුද? එකම නමනේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. සම්පකාර සංවර්ධන කොමසාරිස්. මේ නම පොඩ්ඩක් මතක තියාගන්න. මේට අමතරව තව නමක් තියෙනවා. මොකද්ද? ශ්‍රී ලංකා ජාතික සම්පකාර මණ්ඩලය. ජාතික සම්පකාර මණ්ඩලය. පැහැදිලිද? ඒ වගේම ඒ කියන්නේ සම්පකාර සමිතිය ජාතික මට්ටමේදී කටයුතු කරන්නේ කොහොමද? ඒ පිළිබඳව රජයත් එක්ක සාකච්ඡා කරලා රජය දැනුවත් කිරීම වැඩසටහන ගොඩක් දේවල් කරන මේ ආයතනය හරහා ආයතන පොතේ සම්පකාර සේවක කොමිෂන් සභාව. සම්පකාර ව්‍යාපාරයකට සේවකයන් බඳවගන්නේ කොහොමද? ඔවුන්ට වැඩ කාල සීමාව තීරණය කරන්නේ කොහොමද? වැටුප් තීරණය කරන්නේ අන්න ඒ වගේ සම්පකාර සේවක කොමිෂන් සභාව. මේකේදී ඔයාලගේ මට්ටමට මේ පළවෙනි ආයතනය හොඳට මතක තියාගන්න මොනවද මේ තියෙන ආයතන කියන එක. හරි. ඊට පස්සේ පුතේ සම්පකාර සමිතියේ විශේෂ ලක්ෂණ වල මතක ඇති සංස්ථාපිත සමාගමවල පුතේ විශේෂිත ලක්ෂණ ඉගෙන ගත්තා. ඒ වගේම සම්පකාර ව්‍යාපාරික විශේෂ ලක්ෂණ මේ වෙනකොට ඔයාලා එක හෝ දෙකක් දාන්නවා. මම ඔයාලට කිව්ව විශේෂ ලක්ෂණයක් මොකක්ද? සම්පකාර සමිතියක සිටිතු සමාජික සංඛ්‍යාවේ අවමී 10 උපරිමේ සීමාවක් නැහැ. ඒ වගේම මම කිව්වා කොටසක අගේ වෙනස් නොවි. ඒ කියන්නේ කොටසකගේ රුපියල් 100. ඒක වෙනස් වෙන්නේ නැහැ. එවනම් අපි කොහොමද බලමු මොනවද විශේෂ ලක්ෂණ? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. කාටවත් යටත් වෙලා කාගත් බලපෑම් වලට අනුව කටයුතු කරන්නේ නැහැ. Tamanට සමිතියේ ඉන්න සමාජිකයන්ගේ බහුතර කැමැත්ත මත තීරණ තීන්දුව ගන්න පුළුවන් කාටවත් යටත් නොවි. අන්න ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ඒ වගේම
සුවේච්ඡා විවෘත සමාජිකත්වය. ඕනෑම කෙනෙකුට ඒකේ සමාජිකත්වය ගන්න පුළුවන්. හැබැයි පොත මතක තියාගන්න මේක ගැන කතා කරද්දී විශේෂ දේ තමයි මේක ගැන කතා කරද්දී විශේෂ දේ තමයි මොකද්ද? අවුරුදු 18ට වඩා වැඩි අවුරුදු 18ට වඩා වැඩි වෙනවා. අවුරුදු 18ට වඩා වැඩි පුද්ගලෙක් නම් ඔහුට අඩුම ගානේ රුපියල් 100ක්වත් තියෙනවනම් සම්බගාන සමිතියක ඕනෑම කෙනෙකුට සමාජිකත්වය ගන්න විවෘතභාවයක් තියෙනවා. තහනම් කරන්න බෑ. හරි. ඒකත් හොඳට මතක තියාගන්න. එවනම් අපි ඊට පස්සේ පුතේ තව ලක්ෂණයක් බලමු. සමාජික සුබසාධනයේ මූලිකය. ඒ කියන්නේ සම්පකර සමිති පුතේ දැන් අද වෙනකොට දැන් මෙහෙම ළමයින්ට ගැටලුව. සමහර ගුරුන්ට දෙන ගැටලුවක් තමයි සම්පකර සමිති කිව්වහම ලාභ අරමුණු කරනවා. ගත්ත ලාභ අරමුණු කරගත් දැන් ඉස්සරට වඩා සම්පකාර ව්‍යාපාර කිසියම් දුරක ලාභ පරමාර්ථික නියැලෙන. නමුත් මූලිකම ලක්ෂණ හැටියට අපි කියලින්ම කියන්නේ මොකද්ද? සුබසාධන සමාජික සුබසාධන ගැන තමයි පුතේ අපි කියන්නේ. ඒකේ ඒක ඇතුලේ යට තියෙන ආර්ථික කටයුත්තක නියැලෙන. නැත්තම් සම්පකාර වල පවතින්න බෑ. ලාභයක් ගැන හිතුවේ නැත්තම් නේ. ඒ නිසා සම්පකාර සමිති කොටස් දෙකක් කරන නිසා ලාභ අරමුණු කරගත් පැත්තට ලක්ෂණයක් වෙනවා. හරි. ඒකයි කෙලින්ම කිව්වේ නැතුනට මූලික සමාජික සුබසාධන මූලික මුල් කරගෙන කිසියම් ආර්ථික කටයුත්තක නියම පොඩි ලාභය අසීමිත ලෙස ලාභ ලබන්නේ පහුගිය දවස්වල පුතාලා ලගින්න ඇති රටේ සහල් වල සීනි වල මිල ඉහළ යාම නිසා රජයේ බැරි කියන අපහසු මිනිස්සුන්ට කොහොමද ඉතින් බෞද්ධ මිනිසුන් අපහසු ආර්ථිකයේ ගැටෙන්න ඒ නිසා සම්පකාර හරහා සීමා සහිතව විවිධ භාණ්ඩ කිසියම් මිලකට සාධාරණව ලබා දුන්නා අඩු ආදායම් ලාභීන්ට විශේෂයි. ඊළඟට අතිරික්ත සමාජිකතර රෙදි මම කිය සම්පකාර සමිතිය හරනම් අපි සමාගමක් ගත්තොත් අවුල් ව්‍යාපාරයක් ගත්තොත් තනිපුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් උපයපු ආදායම සහ වියදම අතර වෙනස තමයි ශුද්ධ ලාභය හෝ ශුද්ධ ලාභය. මෙයාලත් ඒකම තමයි ගණනය කරන්නේ. හැබැයි මෙයාලා ඒ පාවිච්චි කරන වචන තමයි මොකද අතිරික්තයක් හෝ ඕනතමයි. සම්පකාර සමිතික සමාජිකයා රුපියල් 100ක් දීලා කොටස් මේ සමාජිකත්වයේ ගත්තාම පුතේ. ඉතින් එහාට ලොකු ප්‍රාර්ථනාවක් දැම්මේ නැත්තම් එයා සමිතියෙන් භාණ්ඩ ගත්තා නම් ඒ සමාජික අංකයට තේ සටහන ඕ සමිතියත් ගණදුරු කරපු වටිනාකම ගණදුරු කළ වටිනාකම අවුරුදු අවසානයේ කිසියම් අතිරික්ත රුපියල් 100ට 5ක්ද 10ක්ද දෙනවා නම් ඔයා ගණදුරු කරපු වටිනාකම මත ඔයාට ප්‍රතිලාභයක් හම්බ වෙනවා. ඒක වටිනවා. ඒතර ඔයා සමිතියින්ම බඩු ගන්න පුරුදු වුණාම ඔයාට වාසි මිලත් අඩුයි ඔයාට අමතර ප්‍රතිලාභයක් හම්බ වෙනවා. ඒතර ඒ සම්පකාර සමිතිය ඉදිරියට රැගෙන බින්ද වැටෙන්නේ නැහැ. අතිරික්ත සමාජික විදිය කොටසකගේ වෙනස් නොවි අන්න මම කිව්වා රුපියල් 100 එදා මෙදා අතර තාමත් එක වෙනස් වෙලා නැහැ. හරි. තප්පරයක් පොතේ මේ විශේෂ ලක්ෂණයක බලා ගන්න තප්පරය. right. එතකොට පොතේ මෙන්න මේ ටික නැවත බලන්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම, විවෘත ස්වේච්ඡා විවෘත සමාජිකත්වය, සමාජික සුබසාධනයේ මූලික වීම, අතිරික්ත සමාජික විද්‍යාව, කොටසකගේ වෙනස් නොවි. හරි. එහෙමනම් මේක අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඉතින් එතකොට අපි මේ දේවල් ලොකු මට්ටමින් සාමාන්‍ය පෙළ ධර්මංගෙන් අහන්නේ නැති නිසා අපි ඒක සීමා සහිත මට්ටමකින් අපි ඉගෙන ගන්නවා. ඊළඟට ගොඩක් වෙලාවට මෑත විභාග ප්‍රශ්න පත්‍රවල අහපු නැති කොටස් ටික තමයි පොතේ කියන්නේ සාමාන්‍යයෙන් ඔය මඩ බඳගයි සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉදිගාන ප්‍රශ්න පත්‍රය තිබ්බා. සම්පකාර සංවර්ධන කොමසාරිස් ප්‍රශ්න පත්‍රය තිබ්බා ඉදිගානෙකි. සම්පකාර සමිතියක තියෙන වාසිය අවශ්‍ය ලියන්න අහලා දෙන්නේ මෑතක ප්‍රශ්න පත්‍රය. හැමදාම අහන්නේ වට වඩා වෙනස්ව වහන්න පුළුවන් කියන එක අපි දන්නවනේ සිලබස් එකේ තියෙන නිසා.
නිසා ඊළඟට අපිට වැදගත් වෙන එකක් තමයි පුතේ සම්පකාර ව්‍යාපාරවල වාසිය වාසි. මම ඔයාලට කිව්වා මොකද්ද සම්පකාර සමිති වල වාසිය වාසි. ඒ කියන්නේ අර සම්පකාර සමිති බිහි කරපු ඉතින් විශේෂ සමුළුව සම්පකාර සමිතියකට ආවේනික ප්‍රධාන ප්‍රතිපත්ති මම ඔයාලට කිව්වා පුතේ සම්පකාර සමිතියකට ආදාන ප්‍රතිපත්ති 7ක් සම්පකාර ප්‍රතිපත්ති සම්පකාර ප්‍රතිපත්ති 7ක් මෙන්න මේ 7 කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ මේක හඳුනලා දුන්නා මැන්චෙස්ටර් සමුළුව කරා සම්පකාරයේ ව්‍යාපාර විශේෂිත ප්‍රතිපත්ති 7 මෙයාලා කොච්චර ලෝකේ කොච්චර දියුණුනා ව්‍යාපාර කොච්චර දියුණු කරන්න උත්සාහ කළා මේ ප්‍රතිපත්ති 7 මත තමයි යන්නේ මේ ප්‍රතිපත්ති 7 තමයි මේකේ විශේෂතාවය තියෙන්නේ එතකොට සමහර අවස්ථාවල සමහර වෙලාවට අපිට පෞද්ගලික අංශ සුපර් මාකට් ලෙවල් එකට උපරිම මට්ටමකට ගේන්න බැරි වෙනවා මේ ප්‍රතිපත්ති මත. මොකද ලාභ පරමාර්ථය වැඩි වෙනවනේ එතකොට. සුබ සාධන පරමාර්ථිකුත් මෙතන තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට සම්පකාර ව්‍යාපාර පුතේ වාසිය මාසි තියෙනවා. හරි. අපි එහෙමනම් මේ ටික බලමු. සම්පකාර ව්‍යාපාර වල වාසි සහ අවාසි. එතකොට මේකේ පුතා බලමු මේ වාසිය අවාසි. මෙන්න මෙතන පොතේ චෝටි වැරද්දක් තියෙනවා පේනවා ඇති මාතෘකාව හරි. සම්පකාර සමිතියේ වාසිය අවාසි මම මේ දෙපැත්තට දාලා තියෙනවා එක පොඩි අත්වැරදීමකින් මේ උඩ මාතෘකා දෙක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේවා ඉතින් වැදගත්. මේවා ඉතින් වැදගත්. මෙන්න මේ ටික. මෙන්න මේ ටික මෙන්න මෙතන තමයි පොඩි වැරද්ද තියෙන්නේ. මෙන්න මේ පැත්තට එන්න ඕනේ පුතේ සම්පකාර ව්‍යාපාරයක වාසි සම්පකාර ව්‍යාපාරයක වාසි මොකද අද මේවා සමහර දේවල් පොඩි අත්දැකීම් ඇති වෙනවා නමුත් මේකේ කිසි ලොකු ගැටලුවක් නැහැ මෙන්න මේ ටික අපි තේරුම් ගමු හරි සම්පකාර ව්‍යාපාරයේ වාසි ටික තමයි පුත අඩුම ගානේ මේකෙන් දෙකවත් මතක තියාගන්න මේ මෑත ප්‍රශ්න පත්‍රවල සම්පකාර ව්‍යාපාර වාසිය අහලා තිබ්බේ නෑ ඒ නිසා අහන්න පුළුවන් ඔය හැමදාම එකම ප්‍රශ්න පත්‍රය ඇහෙන්නේ නෑ නේ ඒ නිසා මෙන්න මේක තමයි සම්පකාර ව්‍යාපාර වල මේ පැත්තේ තියෙන වාසි මේ පැත්තේ තියෙන අවාසි හරි දැන් අපි බලමු සම්පකාර ව්‍යාපාර වල වාසි එක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවති කියන්නේ ඉන්න සමූහයෙන් සාකච්ඡා කරලා වැඩිපුර කැමැත්ත මත ඔන්න නිදහසක් තියෙනවා තීරණය සමාජික සුබසාධන මුල් කරගන්නේ සමාජික සුබසාධනේ අතිරේකයක් තිබ්බහම ඕන් එක ලබා දෙනවා ඕන් ගණතර කරපු වටිනාකම මත ඊට පස්සේ අතිරේකයේ සමාජික අතර බෙදා ගැනීම අතර රාජ්‍ය අනුග්‍රහය හිමිවීම කියන්නේ සම්පකාර සමිතියක් ඉදිරියට අපි ලියපදින කරලා පස්සේ ඉතින් රජයෙන් ලැබෙන විවිධ දීමනා ප්‍රසාද දීමනා විවිධ මුදල් වේ දීමනා ආධාර පරිත්‍යාග සහනදායී වලට බාණ්ඩ ලබා දී වදු සහන ඒ ගොඩක් ඒවා මේ වලට ලැබෙනවා මෙන්න පොතේ සම්පකාර ව්‍යාපාර වල වාසි හතරක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම සමාජික සුබසාධනේ අතිරේකයේ සමාජිකයන් අතර බෙදියාම රාජ්‍ය අනුග්‍රහය හිමිවීම බලන්න ඒක ඉස්සලා බලන්න ගන්න හොඳට ප්‍රාර්ථනයේ සීමිත වීම සමාගමකට වගේ විශාල කොටස් නිකුත් කිරීමක් වෙන්නේ නැහැ මොකද සමාජිකත්වයේ රුපියල් 100ක් දුන්නත් හම්බ වෙනවා නමුත් බැංකු ණය ලබා ගන්න පුළුවන් ප්‍රාර්ථනය රැස් කර ගන්න පුළුවන් හරි නමුත් ඉඩකඩ ප්‍රමාණය විවිධ අවස්ථාවල මොකද මෙයාලා 100ක් ලාභ පරමාර්ථ නොවන නිසා සමහර වෙලාවට මුදල් රැස් කර ගැනීමේදී ගැටලු ඇති වෙනවා සමෝපකාර ප්‍රතිපත්ති මතම කටයුතු කිරීම සිද්ධ මම කියනොත් ඒ සම්පකාර ප්‍රතිපත්ති 7ක් තියෙනවා ඒ සම්පකාර ප්‍රතිපත්ති 7 මත ඉඳන් තමයි එතන ඉහාට දියුණු කිරීම හෝ මොන හරි මට්ටමකට යන්නේ ඒ මත නිසා ඇතැම් වලට උපරිම මට්ටමකට දියුණු කරන්න බැරි අවස්ථා තියෙනවා තුන මූලික පරමාර්ථය ලාභ ඉපීම ඉපේන වීම
මූලික පරමාර්ථයේ ලාභීපේය නොවි. හරිද? ඔන්න ඔය වගේ පුතේ සම්පකාර ව්‍යාපාරවල වාසිය වාසි තියෙනවා. හරි. එතකොට දැන් අපි ව්‍යාපාර සංවිධානවල මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. තව අපිට ඉගෙන ගන්න දෙනවා පොඩි ව්‍යාපාර කීපයක්. තව පොඩි ව්‍යාපාර කීපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මෙහෙම. මොනවාද අපිට ඉගෙන ගන්න තියෙන ව්‍යාපාර? තව එකක් තියෙනවා සමිති කියලා මාතෘකාව. සමිති කියන එක පොඩි කොටසක්. ඒක ඊළඟ සතියේ ඒකේ අවශ්‍ය කොටස් ටික මම නැවත දාන්නම්. මෙන්න මෙහෙම මේකට ටිකක් මේකට සම්බන්ධතාවයක් තියෙනවා. එකක් තමයි සමිති. සමූපකාර වචنين අයින් වෙනවා. දැන් තව කොටසකට අපි වෙනවා සමිති. සමිති 11 වසරේ දරුවන්ට ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානවල පුතේ ඉගෙන ගන්නවා ලාභ අරමුණු කරගත් තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරවල වර්ෂය අවසානයේදී ලාභය අලාභය ගණනය කරලා අවුරුද්ද අවසානයේ අන්තිම දිනට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය නිරූපණය කිරීම සඳහා ප්‍රධාන ලේඛන දෙකක් හදනවා පුතේ. අපි ඒකට කියනවා අවසාන මූල්‍ය ප්‍රකාශන. ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. පැහැදිලිද? එතකොට ඒ ඇවිල්ලා ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර. මේ සමිති කියන වචනේ ගම්මල අපිට ඇහිලා තියෙනවා. පාසල් වල ඇහිලා තියෙනවා. රැකියා කරන අවස්ථා ආයතන තුල දෙමාපියන් සමහරට විවිධ නම් කියන ඇහිලා ඇති. මේ සමිති කියන එක මොකද්ද? පැහැදිලිවම සමාජිකයන්ගේ හෝ සමාජ සුබසාධනය මුල් කරගෙන ගත්ත ව්‍යාපාර. සමිති කියන්නේ එන්න එහෙම කොටසකට එක්කෝ සමස්ත සමාජය වෙනුවෙන් සුබසාධනය ඉටු කිරීමේ පරමාර්ථයෙන් හදා ගන්නවා සමිති. නැත්නම් ඒ කොට්ටාසක සමාජිකයන්ට එකතු වෙලා හදා ගන්නවා සමිතිය. අපි පොතේ උදාහරණ ගත්තොත් එහෙම අපි දන්නවා මරණාධාර සමිතිය. මරණාධාර සමිති. හරි. සිංහ සමාජය. හරි. ලයන්ස් ක්ලබ් එක කියලා එක ජාත්‍යන්තර මට්ටමේ නියෝජනය කරනවා. අපි ඒව සමහර ඒවා අහලා තියෙනවා. ආයේ ගොවි සමිති. හරි. එතකොට ආගමික වශයෙන් හදාගත්ත ක්‍රිස්තියානි සමිති, බෞද්ධ සමිති, කාන්තා සමිති, අන්‍යෝන්‍යාදාර සමිති, මරණාදාර සමිති, අන්න මෙයා වගේ කෙලින්ම සුබසාධන සමාජිකයන්ගෙන් කිසියම් මුදලක් එකතු කරලා සමිතිය පටන් ගන්නවා. සමාජික මුදල මාසිකව අය කරනවා. අවුරුද්දට එකවර ගෙවන්න පුළුවන්. ඒ සමාජික මුදලෙන් එකතු කරාම පොඩ සුබසාධනය කරන්න බෑ. මදි. ඒ නිසා සමිතියක් උත්සාහ කරනවා පුතේ. සමිතිය අර මුදල වැඩි කරගන්න. කොහොමද වැඩි කරගන්නේ? පළවෙනි ආදායම් මාර්ගය තමයි සමාජිකයන්ගෙන් අය කරනවා සමාජික මුදල. ප්‍රතිමාපියන් සමහරට ගම්වල තියෙන මරණාධාර සමිතිවල බැඳිලා ඉන්නේ. සමිතිය මාසයේ අවසානයේ රැස්වීමක් තියෙනවා. සමාජික මුදල් ගෙවන්න වෙනවා. එතකොට ඒ සමාජිකයාට විශේෂ දීමනා ටිකක් ලැබෙනවා ඒ අවශ්‍යතාවය ඇති වුණාම. ඒතරේ සමිතිය පවත්වාගෙන යන්න පොතේ සල්ලි ටිකක් අවශ්‍යයි. ඒගොල්ලෝගේ අරමුදල වැඩි කරගන්න ප්‍රභූ පාර්ශ්වයේ මුදල් පරිත්‍යාග ලබා ගන්නවා. කොඩි විකුණලා ලොතරැයි අලෙවි කරලා විවිධ සල්පිල් පවත්වලා විශේෂ මේ දවස්වල නම් විවිධ ප්‍රසංග පවත්වලා නාට්‍ය ප්‍රසිද්ධ නාට්‍ය ගැන පෙන්නලා අන්න ආදායම් උපයගෙන සමිතිය අරමුදල වැඩි කරගත්තාම සමාජික සුබසාධනය ඉහළින් මට්ටමින් කරන්න පුළුවන්. හරි. එහෙමනම් මේ වෙනකොට පොතේ අපි මෙන්න මෙහෙම දෙයක් කරේ. මොකද්ද? මෙන්න මෙහෙම දෙයක් කරේ. මේ වෙනකොට අපි සම්පූර්ණයෙන් ඔයාලට මතකද පොතේ හිමිකාරීත්වය යන ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයක් කරා. හිමිකාරීත්වය යන ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයක් කරලා මෙන්න මෙහෙම කොටස් දෙකකට
බෙදුවා. මෙන්න මෙහෙම කොටස් දෙකකට බෙදුවා. එක පැත්තක් තමයි පෞද්ගලික අංශය. පෞද්ගලික අංශය. අනිත් පැත්ත පුතාලට මතක නැති පොදු අංශය. මේ පොදු අංශය කිව්වේ මොකටද පුතේ? රාජ්‍ය අංශය. රාජ්‍ය අංශය. ඒතර ඔයාලට මතක ඇති පුතාලට පෞද්ගලික අංශය. හිමිකාරීත්වයේ පෞද්ගලික අංශය යටතේ මෙතන කොටස් පහකින් අපි බෙදලා ඉගෙන ගත්තා. මේ පැත්තේ තියෙන පහම අපි ඉවර කරලා තියෙනවා මේ වෙනකොට. ඒ මොනවාද? එකක් තමයි තනි පුද්ගල ව්‍යාපාර. ඔයාලට මතකයි? තනි පුද්ගල ව්‍යාපාර. නැත්නම් මේකට කියවපු දේ මොකද්ද? කේවල ස්වාමි ව්‍යාපාර. ඊළඟට අපි ඉගෙන ගත්ත පුතේ හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර. ඊළඟට පුතේ අපි ඉගෙන ගත්ත සංස්ථාපිත සමාගම. සංස්ථාපිත සමාගම. ඊළඟට අපි ඉගෙන ගත්ත සමෝපකාර. සමෝපකාර. ඊළඟට අපි ඉගෙන ගත්ත පුතේ සමිති. සමිති. මේ වෙනකොට එන පෞද්ගලික අංශ හිමිකාරීත්වයට යටතේ පුතේ අපි පෞද්ගලික අංශයේ තියෙන ව්‍යාපාර ටික අපි ඉගෙනගෙන ඉවර. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාගත සමාගම, සමෝපකාර, සමිති සමාගම. ඒ වගේම පොදු අංශයේ ව්‍යාපාර. පොදු අංශයේ ව්‍යාපාර වලට මතක ඇති මධ්‍යම රජයේ යටතේ ව්‍යාපාර, පළාත් සභා, පළාත් පාලන ආයතන යටතේ ව්‍යාපාර. මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ ටික මොනවද? රාජ්‍යාංශේ ව්‍යාපාර, රාජ්‍ය දෙපාර්තමේන්තු, ඒ වගේම රාජ්‍ය සමාගම්, ඒ වගේම රාජ්‍ය සංස්ථා, මෙන්න මේ රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. ඔය ටික කතා කරාම පුතා මේ අපිට විශාල ලකුණු ප්‍රමාණයක් ලැබෙන මාතෘකාව ඉවරයි. මේ ඉදිරි සතියේ මම බලාපොරොත්තු වෙනවා වලට accounts ගණන් කරන්න. මොකද ගොඩක් ළමයි ඉදින් ප්‍රතිදී සමහර ගිණුම් කරන්නේ සමහර මූලික දේවල්. මේ පෙරේද ළමයි කීප දෙනෙක් කතා කරලා කිව්වා ඉස්කෝලේ පාඩමයි දෙකයි කරලා තියෙන accounts වල මූලික ටික පොතේ දිත්ත සටහන් න්‍යාය අර බැලවෙන විදිය ගිණුමක් අර වෙන්නේ මොකද්ද පදනම බැලවෙන්නේ කොහොමද ගිණුමක් තුලනය කිරීම එහෙමත් අඩුපාඩු දෙක දරුවෝ ඉන්නවා. මොකද ඉස්කෝලේ ඇත්තටම යන්න බැරි වුණා. ඉතින් ඉදිරියේදී මම ඒ ගිණුම් කරන සමීකරණේ හරහා ගණිතළු සටහන් කරන පාඩම් කීපයක් කරනවා. ඊට පස්සේ මුදල් පොත සම්බන්ධව ඊළඟට සුළු මුදල් පොත සම්බන්ධව ඒ වගේ ගැණුම් ජර්නල් විකුණුම් ජර්නල් වගේ ගිණුම් කීපයක් ඉස්සරහට කතා කරනවා. හරි. එහෙනම් අපිට රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, රාජ්‍ය සංස්ථා මේ ගැන අපි පොඩ්ඩක් අපි කතා කරමු. හරි. එහෙනම් අපි බලමු පුතාලට ඉස්සෙල්ලාම රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා. මේක ගැන කතා කරනකොට අපේ රටේ පොතේ රාජ්‍ය සංස්ථාවක් ආරම්භ කරද්දී මේක රජයට අපි දන්නවා ගොඩක් රාජ්‍ය සංස්ථා තියෙනවා. බෞද්ධ රාජ්‍ය සංස්ථාවල අයිතිය රජයේ සතුව 100%ක් තියෙනවා. නමුත් ඇතැම් රාජ්‍ය සංස්ථාවල රාජ්‍යයට අයිතිය වැඩි ප්‍රමාණයක් තියෙනවා. කිසියම් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට ඉගෙනීමක් කරලා දෙනවා විවිධ අවස්ථාවලදී. එහෙමනම් මේ රාජ්‍ය සංස්ථා පිහිටවනකොට පොතේ නීතිමය බලපෑම් වර්ග දෙකක් තියෙනවා. නිකන් හිතුව මතේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කිසියම් ඇමතිවරයෙකුට හිතුව මතේ සල්ලි බෙන් කරලා පටන් ගන්න බෑ රාජ්‍ය සංස්ථා. මේකෙදි තියෙන නීතිමය මූලාශ්‍ර දෙකක්. එකක් තමයි පොදු
පොදු පාර්ලිමේන්තු පනතක් සම්මත වීමෙන් පොදු පාර්ලිමේන්තු පනතක් සම්මත වීම. අනිත් එක තමයි පුතාලා විශේෂිත පාර්ලිමේන්තු පනතක් සම්මත වීම. මොකද්ද මේ පොදු පාර්ලිමේන්තු පනතක් සම්මත වීම කියන්නේ? මොකද්ද මේ විශේෂ පාර්ලිමේන්තු පනතක් සම්මත වීම? මම මෙහෙම පොඩි මෙන්න මෙහෙම දාස් දාලා. මේක තමයි අදහස. මොකද රාජ්‍ය සංස්ථා කීපයක් ස්ථාපිත කරන්න එකවර ස්ථාපිත කරන්න කිසියම් අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවට ගේනවා. ඒක පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරලා සම්මත වුණොත් ඒ පාර්ලිමේන්තු ඒ රාජ්‍ය සංස්ථා කීපයක් එකවර ආරම්භ කරන්න අවසර ලැබෙනවා පනතක් සම්මත වීම. ඒ කියන්නේ එකවර රාජ්‍ය සංස්ථා දෙක තුනක් ආරම්භන්න පුළුවන් බලයක් ලබා ගන්නවා පාර්ලිමේන්තුවේ. එහෙනම් මේ පොදු පාර්ලිමේන්තු පනත කියන්නේ රාජ්‍ය සංස්ථා කීපයක් මේ එකවර ආරම්භ කරද්දී පොදු පනතක් ගෙනල්ලා සම්මත කරගන්න. විශේෂ පාර්ලිමේන්තු පනත කියන්නේ එක රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් පනතක් ඒ වෙනුවෙන්ම විශේෂ පනතක් එක රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් වෙනම පනතක් ගෙනල්ලා සම්මත කරගන්න. එතකොට ඒක තමයි අපි විශේෂ පාර්ලිමේන්තු පනතක් සම්මත වීම. එහෙමනම් අපි මේකට බලපාන්නේ නෑ පුතා සමාගම් පනත. ඒතර සමාගම් පනත හැර වෙනත් නීතීන් යටතේ සංස්ථාපනය කරන්න පුළුවන් මොනවාද නීති? පොදු පාර්ලිමේන්තු පනතක් හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීම. එතකොට පූර්ණායිතිය රජයේ සතුව තියෙනවා ඇතැම් රාජ්‍ය සංස්ථාවල සමහර වගේ වැඩි අයිතියක් රජයේ සතුව තියාගෙන කිසියම් ප්‍රමාණයක් පෞද්ගලික අංශ සතුව දීලා තියෙනවා. වැඩි අයිතියක් කියන්නේ කොහොමද පුතේ? සීමාව දැන් 100ට 100 දෙකට බෙදුවා 50 රජයේ සතුව තියාගෙන 50 රජයේ සතුව තියාගෙන පෞද්ගලික අංශයට 50 එහෙම බෑ නේද? අයිතිය සමානයි. එහෙම නැහැ. වැඩි අයිතිය කියන අඩුම ගානේ 51ක්වත් තියාගන්න. අඩුම 49ක් උපරිම දෙන්න පුළුවන්. 60ක් රජයට තියාගෙන 40ක් පෞද්ගලික අංශයට දෙන්න පුළුවන්. එහෙම දෙන්නේ මොන හරි ගැටලු වුණාම අර්බුදකාරී තත්ත්වකදී මුදල් නැති ප්‍රශ්නයකදී විකිණීමක් කරලා මුදල් රැස් කරගෙන ඒක බියවගෙන සාර්ථක කරගන්න තමයි එහෙම දෙන්නේ. දැන් 51ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකවත් අඩුම ගන්න අයිතිය රජයේ සතුව තියෙන්න. එහෙමනම් රජය විසින් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරගන්නවා. ඒ රාජ්‍ය සංස්ථා පාලනය කරන්නේ රජය විසින් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් කරා. එතකොට මෙන්න මේ කෙටි වචන දෙක මතකද? පොදු පාර්ලිමේන්තු පනත සහ විශේෂ පාර්ලිමේන්තු පනත කියන වචන දෙක විතරක් සාමාන්‍ය පෙළ මට්ටමට මතක තියාගත්තා නම් ඇති. ඒ වගේම සමහර දරුවෝ අපි දන්නවා පුතේ මේ රාජ්‍ය සංස්ථා කියුවහම අපි අහලා තියෙන උදාහරණ खनिज तेल नीतिगत संस्था खनिज तेल नीतिगत संस्था अन संस्था राइट එතකොට खनिज तेल नीतिगत संस्था මේකටම සංස්ථා වෙනුවට භාවිත කරන්න පුළුවන් නම් කීපයක් තියෙනවා. ඒවත් ඒ නම භාවිත කරන්න පුතා ස්ථාපිත කරලා තියෙන රාජ්‍ය සංස්ථාවක් හැටියට ඒ අවශ්‍යතාවය පරිදි විවිධ නම් භාවිත කරනවා. අපිට උදාහරණ ආයතන නම් හතරක් දීලා අහන්න පුළුවන් මේකට රාජ්‍ය සංස්ථාවකට අයත් නොවන්නේ. එතකොට ගොඩක් දරුවෝ දන්නේ සංස්ථා කියන වචනේ විතරනේ. දැන් මෙහෙම ගත්තොත් එහෙම අපි පුතේ දැන් සංස්ථා කියන එක උදාහරණයක් खनिज तेल नीतिगत संस्था එකත් වෙනම खनिज तेल नीतिगत संस्था එතකොට ඒකත් වෙනම නීතිගත සංස්ථාව කියන එක වෙනම වචනයක්. නීතිගත සංස්ථා ඒක තව අදහසක්. දැන් මේකට උදාහරණයක්
එතකොට තව වචනයක් අපි ගත්තොත් එහෙම තව කොමිෂන් සභාව තව නමක් ගත්තොත් මණ්ඩලය තව එකක් ශිල්ප සභාව මේ කියන හැම නමක්ම පොතේ සංස්ථා වලට අයිති මේ කියන හැම නමක්ම තව පුතාලා අහලා ඇති කාර්යාංශය අන්තිමට එනවා කාර්යාංශය මම මේකට උදාහරණ කියන්නම් දීවර සංස්ථා ගුවන්විදුලි සංස්ථා රූපවාහිනී සංස්ථා අන්න සංස්ථා මේකට එකක් කියන්න කණ්ඩ තෙල් නීතිගත සංස්ථා ලංකා කණ්ඩ තෙල් නීතිගත සංස්ථා මේකට එකක් කියන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලය ජාතික ශිල්ප සභාව ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහෙනම් කාර්යාංශය සංස්ථා නීතිගත සංස්ථා මණ්ඩල කොමිෂන් සභා ශිල්ප සභාව ආයතනයේ අධිකාරී අධිකාරී උදාහරණය වරාය අධිකාරී ශ්‍රී ලංකා වරාය අධිකාරී කෘෂි රක්ෂණ මණ්ඩලය පොල් සංවර්ධන අධිකාරී ඔන්න වගේ නම් ඕනම එකක් මේ නම් මොකක් තිබ්බත් පුතේ අයිති වෙන්නේ මොකටද රාජ්‍ය සංස්ථාවලට එහෙනම් රාජ්‍ය සංස්ථාවල සාරාංශයට අපි මොකක්ද ඉගෙන ගත්තේ වැඩි අයිතියක් පූර්ණ අයිතිය රජය සතු හෝ වැඩි අයිතියක් රජය සතුව තියෙන ව්‍යාපාර රාජ්‍ය සංස්ථා විශේෂයෙන් රාජ්‍ය සංස්ථාව පටන් ගන්නකොට පුතේ ආරම්භන ප්‍රධාන ක්‍රම දෙක පොඩ්ඩක් අපි මතක තියාගන්න ඕනේ මොකද්ද විශේෂ තෝ පාර්ලිමේන්තු පනතක් සම්මත කරවීමෙන් සහ පොදු පාර්ලිමේන්තු පනතක් සම්මත වීමෙන් ඒ දෙකේ අදහස එක රාජ්‍ය සංස්ථාවක වෙනුවෙන් වෙනම පනතක් ගේනවා ඒකට අපි කියනවා විශේෂිත පනතක් සම්මත වීම රාජ්‍ය සංස්ථා කීපයක් වෙනුවෙන් අපි ඒකට කියනවා පොදු පාර්ලිමේන්තු පනත එච්චරයි සාමාන්‍ය පෙළ මට්ටමේදී චිර ගැඹුරින් එහාට අහන්නේ නැහැ උසස් පෙළ දෙනා මේ ගැන විශාල ලක්ෂණ ප්‍රමාණයක් අපි කතා කරනවා එහෙනම් පුතේ ඔන්න ඔය ටික චුට්ටක් මතක තියාගන්න. ඊළඟට අපි එනවා තවත් රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාරයක්. ඒ වගේම පොදු ලක්ෂණ ගත්තාම අපි රාජ්‍ය සංස්ථාවල විශේෂිත ලක්ෂණ රාජ්‍ය සංස්ථාවල විශේෂිත ලක්ෂණ රාජ්‍ය සංස්ථාවල විශේෂිත ලක්ෂණ राज्य संस्थावल विशेषित लक्षण राज्य संस्थावल विशेषित लक्षण අපි කීපයක් මතක තියාගන්න. එකක් තමයි පුතා අයිතිය පාලනය රජයේ සතු වීම අයිතිය පාලනය රජයේ සතු වීම කොහොද වැඩි ප්‍රාර්ථනයක් විදවන්නේ ආරම්භ කරන පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන්නේ සම්මත වෙලා. ඒ නිසා අයිතිය පාලනය රජයේ සතු වීම. ඒ වගේම තව එකක් තමයි පොතේ නෛතික පුද්ගලභාවය තිබී. නෛතික පුද්ගලභාවය තිබී. පැහැදිලි නෛතික පුද්ගල ඔයාලට මම පැහැදිලි කරලා තියෙනවා පොතේ නෛතික පුද්ගලභාවය කියන්නේ මොකක්ද කියන්නේ. ඒ වගේම අර ඉස්සරහ කියන්නේ විශේෂ දේ තමයි විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනත සම්මත වීමෙන් විශේෂිත හෝ පොදු පාර්ලිමේන්තු පනතක් සම්මත වීමෙන් ඒක ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම සම්මත වීමෙන් ආරම්භ කළ හැකි වීම.
ආරම්භ කළ හැකි වීම. ඒ වගේම තව එකක් අපි ගන්න. අකණ්ඩ පැවැත්මක් තිබීම. අකණ්ඩ පැවැත්මක් තිබීම. ඔන්න ඔය විශේෂ ලක්ෂණ. මේකෙන් කීපයක් මතක තියාගන්න. රාජ්‍ය සංස්ථාවල විශේෂිත ලක්ෂණ. විශේෂ ලක්ෂණ. අපි පළවෙනි එක ගත්තා. මොකද්ද? අයිතිය හා පාලනය රජයේ සත වීම. නෛතික පුද්ගලභාවය තිබීම. මේකේ වචන තේරුම අපි දන්නවා මොකද්ද කියන්නේ. විශේෂිත හෝ පොදු පාර්ලිමේන්තු පනත සම්මත වුණාම ඒක ආරම්භ කරන්න පුළුවන්. අකණ්ඩ පැවැත්මක් තියෙනවා. ඔන්න අපි ඒ ටික කතා කරා. අපිට සමහරට අහන්න පුළුවන් රාජ්‍ය සංස්ථාවක දැකිය හැකි වාසි සහ අවාසි දෙක බැගින් දක්වන්න. එතකොට අපි බලමු දැන් වැඩිපුර මේ දවස්වල කතා කරන මාතෘකාව තමයි පෙට්‍රල් ඩීසල් ලාම්ප තෙල්. කාංචන නීතිගත සංස්ථාව හරහා තමයි සපුගස්කන්ධ තෙල් පිළිපාද මධ්‍යස්ථානයේ හරහා ඒ තෙල් බෙදා ගැනීම කරන්නේ. රජයට අයිති සංස්ථාව තමයි වරලත් ව්‍යාපාරය තමයි සිපෙට්කෝ කියන්නේ. සිපෙට්කෝ මධ්‍යස්ථාන හරහා රජයට අයිති කාංචන නීතිගත සංස්ථාවේ තෙල් බෙදා හරිනවා. සිපෙට්කෝ මධ්‍යස්ථාන හරහා පෙට්‍රල් සෙට් හරහා. තව දෙකලා තිබුණේ IOC ඉන්දියන් ඔයිල් කම්පැනි. තව වෙනම කම්පැනි එකක් තියෙනවා. හරි කොහොම නමුත් මේ ටිකත් එක්ක අපිට ඊළඟට අපිට අවශ්‍ය වෙන දේ තමයි මොකද්ද? අඩුම තරමේ රාජ්‍ය සංස්ථාවල අඩුම තරමේ වාසි දෙකක් සහ අවාසි දෙකක්. අපි නම් මේ මාතෘකාවට යන්න. මේ මාතෘකාවට යන්න. මේ මාතෘකාවට යන්න. රාජ්‍ය සංස්ථාවල වාසි අඩුම තරමේ දෙකක්වත් අපි දැනගන්න බෑ. රාජ්‍ය සංස්ථාවක අපේ රටේ රාජ්‍ය සංස්ථාවල දින පොදුවේ දින වාසි දෙකක්. අඩුම තරමේ දෙකක්. එකක් තමයි අපි බලමු අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිත වීම. අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිත වීම. මොනවාද මේ පොතේ අත්‍යවශ්‍ය සේවා? අපි හිතමු විදුලි බලය කියන එක, ජලය කියන එක. විදුලි බලය සපයන්නේ ලංකා විදුලි බල මණ්ඩලය හරහා. ඒක එතකොට මිනිස්සුන්ට අත්‍යවශ්‍ය සේවා. රජයේ මැදිහත් වෙලා සංස්ථා ක්‍රමයකට දෙහැර රජයේ මැදිහත් වෙලා යනකොට පොදු මිලකට ඒ සේවා පොදුවේ ඔක්කොටම මහ ජනතාවට පොදුවේ ලැබෙනවා. එක එක අයට විශේෂණයක් ඇති වෙන්නේ නැහැ. ඒක බෙදා හරිනකොට නේ. එතකොට පොදුවේ සියලු සමාජයේ මිනිස්සුන්ට විදුලිය රජයේ විසින් එක මිලකට පොදුවේ සමානව සපයන. එනිසා අපි එක කරුණක් තමයි අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිත වීම. ඒ වගේම තව එකක් ගත්තොත් එහෙම පෞද්ගලිකංශ ඒකාධිකාරී බලපෑම් අවම කිරීමට දායක වීම. දැන් පෞද්ගලිකංශයේ අපි හිතමු පොතේ මේ කන්තිල් බෙදා හැරීම කරන්න විශේෂිත හිතු මතේ මිල ගණන් වැඩි කරලා පහජනතාව අපහසුතාවයටපත් කරලා ගොඩක් රටේ සීල අංශය අකාර්යක්ෂම කරන්න පුළුවන්. මේක රාජ්‍යාංශය කරන නිසා ඒතර පෞද්ගලිකංශයට මේ වගේව දෙන්නේ නැහැ ලේසියකට. ඒකාධිකාර පෞද්ගලිකංශ ඒකාධිකාරය. ඒ කියන්නේ එක සැපෙම් කරුවයි ගැනුම් කරුව ගොඩක් ඉන්නවා. ඒකාධිකාරය කියන්නේ ඒකයි. ඉස්සර එක ගෑස් වර්ගයක් තිබ්බ කාලයක් තිබ්බ ෂෙල් ගෑස්. දැන් නිල් පාට සිලින්ඩර් තියෙන්නේ. ඒගොල්ලෝ විතරක් ඉස්සර ඉන්නකොට ඔයත් එහෙමයි. අවුරුදු දෙපාරක් තුන්පාරක් මිල වැඩි කරනවා. රජේ එපා කිව්වත් ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එපා කිව්වත් සමහර උන්ට හිතුමතේ මිල වැඩි කරනවා. මොකද එක සැපෙම් කරවන්නේ මිනිස්සුන්ට අවශ්‍යයි. මිනිස්සු මිල වැඩි වුණොත් ගන්නවා. මොකද නමුත් මිනිස්සුන්ට අවශ්‍යයි. ඔය නිසා දැන් ලාෆ් ගෑස් කියන්නේ කහපාට ගෑස් එක. මොන දැන් දෙන්නේ? කාංජ නීතිගත සංස්ථාව හරහා
පුළුවන් නම් තව ගෑස් එකක් නිපදවලා ඒගොල්ලෝ සම්බන්ධ වෙලා තව ගෑස් කම්පැනියක් එක වෙන රටක් එක්ක එකතු වෙලා හරි තවත් ගෑස් වර්ගයක වෙනකොට දැම්මත් පුතේ ඒතකොට ඒ අතර තරංකාරත් එක ඉතල මිල දැනටත් වල දන්නවා මේ ගෑස් දෙකේ මිල වල දෙකක් තියෙනවා. ඉතින් එවැනි තරංකාරීත්වයක් පාලනයේ ඒකාධිකාරියක් දෙන්නේ නැහැ පෞද්ගලික අංශයට රාජ්‍ය අංශය මැදිහත් වෙලා කොහොමද ඒව වළක්වනවා. නැත්නම් මිනිස්සුන්ට ඊට වැඩි අපහසුතාවයකටපත් වෙනවා. හරි. ඒ වගේම රාජ්‍ය සංස්ථා උපේන ලාභ තියෙනවානේ. මහජනතාවට දෙනවා. ඔයාලගේ නෑනේ ලංකාව උපයපු රාජ්‍ය සංස්ථා උපයපු ලාභ මහජනතාවට අපිට හම්බුනේ නෑ. එහෙම නිකන් දෙන්නේ නෑ. රාජ්‍ය සංස්ථා උපයන ලාභ රජයේ ව්‍යාපාර උපයන ලාභ ඒකාබද්ධ අරමුදලකට වැඩ කරනවා. ඒකාබද්ධ අරමුදලකට වැඩි ලාභ කොටස් එකතු කරනවා. රජයේ සතු ආයතන ලබන ලාභ මොකක්ද ඒකෙන් කරන්නේ? ඔන්න දැන් අසරණ මිනිස්සුන්ට හදිස්සියේ විශාල සත්කමක් කරන්න සිදු වෙනවා. බයිපාස් එක ලක්ෂ 10ක් යනවා පෞද්ගලික අංශය කරන්න. මේ වෙනකොට මහනුවර රෝහලේ හදිස්සියවත් බයිපාස් එක කරන්න වෛද්‍යවරයා තීරණය කළොත් ඒ රෝගියාට අද කරන්න බෑ. ඒ කියන්නේ දින දෙනවා. අද ඔබ කිව්වොත් ඔබට යන්න එහෙම හිතන්නවත් එපා. කියන බයිපාස් එකක් කරන්න මහනුවර රෝහල හරහා කරනවා නම් අවුරුද්දයි මාස දෙකක් ඉන්නවනේ වෙයිට් ලිස්ට් එකේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාරයෙන් කරනවා නම් රෝහලකින් කරන ලක්ෂ 10ක් යනවා. දවස් 6 තියාගන්නේ පළවෙනි දවසේ එක දවසක පැය 6ක විතර ඔපරේෂන් එකක් දවස් 4ක් විතර තියාගන්න කොහොමද දවස් 6 ලක්ෂ 10ක් යනවා. ඉතින් එතකොට සමහර මිනිස්සුන්ට මේක කරන්න බැරි වෙනවා. ණය වෙන්න සිදු වෙනවා. අමාරුවෙන් කොහොම හරි කරගත්තාම ණය පියවන්නේ. ඒතර මේ රජයේ එකපාර දරවල දැනුම් දුන්නාම ඒ විසිරු වාර්තා කිසියම් ඔක්කොම නෙමෙයි කිසියම් ප්‍රමාණයක් ඒ පුද්ගලයාට ලක්ෂ 2-3ක් කරේ ගෙවන සමහර දුෂ්කර පළාත් සමහර වේඩක ඉන්නවා ජාත්‍යන්තර තරගයට යන්න අවශ්‍යයි. ඔහුට වත්කම් පෙන්වන්න විදිහක් නැහැ. ඔහුට නැත්තම් මුදල් නැහැ. අන්න ඒ ක්‍රීඩකයට උදව් කරනවා මේ අරමුදලේ. අර රෝගියෙකුට අමාරු බැරිකම් තියෙන දරුවෙකුට ඉල්ලීමක් කරොත් අන්න ඒක බදරමුදලේ සම්පූර්ණයෙන් නැතත් කොටසක් කරේ උදව් කරනවා. ඒ නිසා රාජ්‍ය සංස්ථාවල ලාභය තියෙනවා කියන්නේ එක පැත්තකින් ඒකාබද්ධ අරමුදල හරහා මහජනතාවට ලැබෙන්නේ. එහෙනම් අන්න ලාභේ මහජනතාවට ලැබෙනවා කියන්නේ ඒකයි. ඔන්න ඔය වාසි කීපයක් මතක තියාගන්න. ඒ වගේම අපිට රාජ්‍ය සංස්ථාවල අවාසි කතා කරන්නත් පුළුවන්. අවාසි මොනවාද පුතේ තියෙන අවාසි? තීරණ ගන්නකොට ස්වාධීනත්වයක් නැතිවීම. ඒ කියන්නේ රාජ්‍යාංශයේ කිසියම් රාජ්‍ය සංස්ථාවක් සඳහා තීරණ ගන්නකොට ඒ විෂය බාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට වාර්තා කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා විවිධ අංශවල බලපෑම් යටතේ තමයි තීරණය ගන්නවද නැද්ද කියන එක සිදු වෙන්නේ. ස්වාධීනව තීරණ ගන්න බැරි වෙනවා. ඒ වගේම රජයේ තියෙන මූල්‍ය රෙගුලාසි එකට පිටින් යන්න බෑ. මුදල් ලබා ගැනීමේදී මුදල් වියදම් කරනකොට හිතුමතේ නිකන් ලාංචින් අරන් වියදම් කරලා හිතුමතේ දේපල විකුණන්න බෑ. ඒකට වෙනම දෙන මුදල් රෙගුලාසි. එහෙනම් මේ මුදල් රෙගුලාසි වලට යටත් වෙලා කටයුතු කරන නිසා සමහර ඒවා හොඳ පැත්තට කියන්නේ ගොඩක් වෙලාවට සමහරට අවශ්‍ය වෙනවා මේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථාවලට. හරි. එහෙනම් මුත් යන රාජ්‍ය සංස්ථාවල අපි අවශ්‍යත් එතනදී කතා කරමු. හරි. එහෙමනම් අපි පොතේ අවසාන කොටසට එනවා. ඔයාලගේ පාඩමේ රාජ්‍ය දෙපාර්තමේන්තු. අපි ඉතින් අද දවසේ වැඩ කටයුතු ඉවර කරනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු. රාජ්‍ය දෙපාර්තමේන්තු. රාජ්‍ය දෙපාර්තමේන්තු. අන්න මේකේ තියෙන වටිනාම ලක්ෂණය අද වෙනකොට අපේ රටේ රාජ්‍ය දෙපාර්තමේන්තු, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කුෂිකර්ම දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව, එවැනි විභාග දෙපාර්තමේන්තුව, කලගුණ දෙපාර්තමේන්තුව අන්න මේක අපේ සතුටේ පූර්ණ අයිතිය. දැනට අපේ රටේ තියෙන රජයට අයිති ව්‍යාපාර වලින්
තියෙන සීලම දෙපාර්තමේන්තුවේ පූර්ණ අයිතිය 100% රජයේ සතුව තියෙනවා. පූර්ණ අයිතිය රජයේ සතුව තියෙනවා 100%. දෙපාර්තමේන්තුවේ තියෙන හැම එකේම පූර්ණ අයිතිය රජයේ සතුව තියෙනවා. ඒව විතරක් දැන් තාම කිසියම් ප්‍රමාණයකටවත් විකුණලා නැහැ. එතකොට මේක අමාත්‍යාංශයක් යටතේ තමයි අපි උදාහරණයක් ගත පොතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයක් යටතේ විෂය භාර අමාත්‍යවරයෙක් ඉන්නවා. එයා පාර්ලිමේන්තුවට වග කියනවා. ඒ හරහා තමයි මේක ආරම්භ වෙන්නේ. ඒතර මුළුමනින්ම රජයේ සතු අයිතිය 100%ක් තියෙන ව්‍යාපාර රජයේ ඍජු පාලනයට යටත් වෙනවා. අන්න ඒක තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුව. අමාත්‍යාංශයක් යටතේ තමයි බොහෝ දුරට ඒක පාලනය වෙන්නේ. එතකොට රාජ්‍ය සංස්ථාවල උදේ ලක්ෂණ රාජ්‍ය දෙපාර්තමේන්තුවල ලක්ෂණ රාජ්‍ය දෙපාර්තමේන්තුවල විශේෂ ලක්ෂණ මොනවාද පොතේ තියෙන එකක් තමයි අයිතිය හා පාලනය රජයේ සතු වීම. මොකද පූර්ණ අයිතියම රජයේ සතු නිසා කිසි ගැටලුවක් නැහැ. පාලනය වෙන්නේ රජයේ සතුව. කොහොමද පාර්ලිමේන්තුවේ හා අමාත්‍යාංශ පාලනයකට යටත් වෙනවා. තීරණ ගන්නේ හරහා, එහි ප්‍රධානීන් හරහා. ඒ වගේම නීතිමය කටයුතුවලදී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ සිය නිලනාමයෙන් පෙනී සිටින්න ඕන. දෙපාර්තමේන්තුවේ නමින් නෙමෙයි ඒ නිලධාරියාගේ ප්‍රධානියාගේ නිලනාමයෙන් පෙනී සිටින්න ඕන. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒ වගේම අරමුදල් රජය මගින් සපේ. ඊට පස්සේ පුතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවල අපි වාසි ගත්තාම දෙපාර්තමේන්තුව හරහා තමයි මහ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා සපයන්නේ. ගොඩක් රට නොමිලේ. අපි සෞඛ්‍ය පැත්ත ගත්තොත් එහෙම රජයේ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයට පාලනය වෙනවා. මහ ජනතාවට නොමිලේ ඒ සියලු වරප්‍රසාද බෙහෙත් සියලු දේවල් ලබා දෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයට වලට පාසල් පොත්පත් ලබා දෙනවා. ඇඳුම් බැලඳුම් ලබා දෙනවා. සව සීසන් එක ලබා දෙනවා. සහනදායි මිලකට දැන් මේ ඉදිරි පරම්පරාව දැන් තව අවුරුද්දකින් දෙකකින් පුත ඉස්සරහට යනකොට 2023 වෙනකොට ඔයාලට අභ්‍යාස පොත් කියන ක්‍රමය අයින් වෙනවා අපේ රටේ. හරි. දැන් තියෙන්නේ මත අභ්‍යාස පොත් ක්‍රමය වෙනකොට පුතේ ඉස්සරහට එනවා සටහන් පොත. ඒ කියන්නේ මේ ඇගේ පොත, වැඩ පොත කියලා එකක් එන්නේ. ඔයාලට 10 11 වසර දැන් අච්චු පොත් තියෙන්නේ. ඒ වගේ අච්චු පොතක් දෙන්නේ නැහැ පොතේ. වැඩ පොත, වර්ක් බුක් එකක් දෙන්නේ ඉස්සරහට. එතකොට ගුරුවරයා මේ වගේ පැහැදිලි කරනවා. ඔයා අහන් ඉඳලා ඒ පොත පුරවන්න. ඔයා එතකොට පොතපත කියවන්න වෙනවා. දැනුම හොයා ගන්න වෙනවා. පත්තර කියවන්න වෙනවා. අලුත් සංග්‍රහයක් ගන්න වෙනවා. ඒක ඉතාම වටිනවා. මම නම් මගේ අදහස නම් පෞද්ගලික ඒක හොඳයි. දරුවා එතකොට හොයාගෙන ඉගෙන ගන්නවා. හදිස්සි පාස් වෙන්න බැරුණොත් එයා ඒ පාඩමට කොහෙන් හරි තොරතුරු හොයලා ලියාගෙන ඇවිල්ලා අහන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. කෙටිට මම සලකනවා. ඉස්සරහට එහෙම අධ්‍යාපන රටාවකට වෙනස් වෙනවා. නමුත් වෙනකන් කියන්න අමාරුයි. නමුත් එහෙම වෙන්න යෝජනා කරලා තියෙනවා. හරි. පුතේ එතකොට රාජ්‍ය දෙපාර්තමේන්තුවල වාසි එන එකක් තමයි ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන දෙපාර්තමේන්තුව හරහා. ඒ වගේම විශාල ප්‍රාර්ථනයක් රජය විසින් මේ වගේ දෙපාර්තමේන්තු වලට වැය කරනවා මහ ජනතාවගේ සුබ සාධනය සඳහා. පෞද්ගලික අංශයට එහෙම තිබුණොත් ඒක කරන්න බෑ. මොකද ලාභ නැහැ නේ සමහර දෙපාර්තමේන්තු වලින්. ඒ නිසා රජය තමයි මේක වගේ විශාල ප්‍රාර්ථනයක් යොදලා ආරම්භන්නේ. ඒකත් ලොකු වාසියක්. ඒ වගේම රජයේ දෙපාර්තමේන්තු වල විශාල සේවක පිරිසක් වැඩ කරනවා. ඒතර රැකියා අවස්ථා සපයලා දෙනවා. උන්ට හොඳ ආදායමක් තියෙනවා. රජයේ දෙපාර්තමේන්තු වල වැඩ කරන සේවකයන් කියන්නේ රජයේ සේවකයන්. එතකොට උන්ට විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. ඒ වගේම ජනතාවට අවශ්‍ය විවිධ සේවාවන් ලබා දෙනවා දෙපාර්තමේන්තුව හරහා. හැබැයි තිබුතේ රාජ්‍ය දෙපාර්තමේන්තු වල අවාසියක් තියෙනවා. සමහර රාජ්‍ය දෙපාර්තමේන්තු වල ඇත්ත කතාව ගත්තාම ඉන්ඩෝන ප්‍රමාණයට වඩා අතිරික්ත සේවකයන් ඉන්නවා. අතිරික්ත සේවකයන් ඉන්නවා. එතකොට මම නිකන් වල පාසල් දරුවෝ නිසා මම පොඩි අදහසක් දෙන්නම්. පාසලේ ගිහිල්ලා ගුරුවරුන්ට විහිළු කරන්න එපා. දැන් පාසලේ ගුරුවරු අවශ්‍ය ප්‍රමාණය තීරණය වෙන්නේ මෙන්න මෙහෙම. පුතේ මෙන්න මෙහෙම. නිකන් අදහසක්. හරි. පාසල පැවැත්වෙන්නේ දින 5යි. මම දන්නවා ප්‍රධාන වශයෙන් දින 5යි. පාසලේ පීරියඩ් පුතා කීයක් දිනවද? 8යි. 8යි. පාසලේ පීරියඩ් 8ක් තියෙනවා. පාසලේ පීරියඩ් 8ම හරිනම් සිදු වෙන්න ඕනේ සතිය දවස් 5ම තියෙනවා නම්
එතකොට පුතේ 8 වැඩි කිරීම 5 8 වරක් 5 කියන 40. තේරෙනවද? එතන 8 වරක් 5 40 කියන්නේ මේ කාලච්ඡේදයේ මේ පීරියඩ් 40කට එක ගුරුවරයෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ දවසට පීරියඩ් 8යි දවස් 5යි එක ගුරුවරයෙකුට පීරියඩ් 8ක් පීරියඩ් 40ක් තියෙනවා. සතිය තුන. නමුත් ගුරුවරයා උනත් එක දිගට උගන්වන සාමාන්‍යයෙන් මේක chance එක අදිලා දෙනවා 35ත් 40ත් අතර. දැන් මම වැඩ කරන පාසලේ මම මේ දවස්වල මට පීරියඩ් 40ක වැඩ. උසස් පෙළ දරුවන්ගේ පන්ති දෙක තුනක්ම තියෙනවා තම විභාග කාලේ නිසා සාමාන්‍ය පෙළ දරුවන්ගේ පන්ති අලුත් ඒවා 10 11 සමහර 40ට වැඩිලා තියෙනවා. ඒක කමන්නේ කියන්නේ. නමුත් මෙන්න මේ අතරවත් වැඩ කරන්න ඕනේ. එහෙනම් මේ ගානට තමයි ගුරුවරු තීරණය කරන්නේ. සමහර එක විෂයකට හරි ගුරුවරයෙක් නැහැ. වෙන ගුරුවරයෙක් තමයි එක කොටසක් කරන්නේ. මොකද මේ මට්ටමේ තමයි පාසලේ ළමයි සංඛ්‍යාවත් එක්ක පීරියඩ් සංඛ්‍යාවත් එක්ක මේ කාලත් එක්ක තමයි ඉන්නවල ගුරුවරු සංඛ්‍යාව තීරණය කරන්නේ. ඒකනේ සමහර පාසල කියන්නේ අතිරික්ත විෂයක ගුරුවරු ඉන්නවා. තේරෙනවද? ඉතින් නමුත් ඒ ගුරුවරයා වැඩ කරද්දිද ඒ දවසේ වැඩ කරන ප්‍රමාණයට වැටුපෙන් ඉන්නවා. මාසෙට වැටුපෙන් ඉන්නවා. ඔහුගේ ශ්‍රමය ඒකට ලැබෙන්නේ නැහැ හරියට. නේ? ඉතින් ඒක අපේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවශ්‍යයක්. කද නැත්නම් අවසර අතිරික්ත සෙවීමෙන් බඳවගෙන තියෙන එක. ඒ වගේම රාජ්‍ය දෙපාර්තමේන්තුවකට අවශ්‍ය දෙයක් විහිදී ගැනීමක් කරනකොට මොනවාට තීරණයක් ගන්නකොට ඔයාලට මේ දවස්වල මේ වචනේ මුල් වෙද්දී මම මේ කියන්නේ ගැසට් එකක් දෙන්නකොට ඈ ගැසට් චක්‍ර ලේඛනය. චක්‍ර ලේඛනයකින් ගහලා මුද්‍රණය කළ ඒ අමාත්‍යාංශයට ආවට පස්සේ තමයි තීරණය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ජනාධිපති විශේෂ භාර මිත්‍ර මොනවා කිව්වත් ඒක ක්‍රියාත්මක කරන්න කල්යන්නේ ඒ ගැසට් එක ගහලා එනකම් ඉන්න වෙනවා. ආයතන සංග්‍රහයන් කියලා නීති පද්ධතියක් තියෙනවා. මුදල් රෙගුලාසි නීති වෙනම තියෙනවා. ශනිකව තීරණ ගන්න බෑ. දේශපාලන විනිගණි ගැසීම් සමහර අවස්ථා තියෙනවා. නිලධාරීවාදී කියලා එකක් තියෙනවා. ප්‍රධානියට එරතන ඉන්ටර්නෙට් සේවයකට අවශ්‍ය නැති කාර්ය කරන්න සිදු වෙනවා. අන්නව වාසි. හරි. උදේ එහෙමනම් අපි මම හිතන අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි ඉගෙන ගත්ත ව්‍යාපාර සංවිධාන පාඩමේ තනිපුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, රාජ්‍ය සංස්ථා, තනිපුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, සමූපකාර සමිති, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, රාජ්‍ය දෙපාර්තමේන්තු ලොකු කොටසක් අපි ඉවර කළා. මම කලින් දවසේ ගෲප් වලට දානවා ඔයාලගේ එතකොට ඔයාලගේ තව යාළුවන්ට කියන්න පුළුවන් සජීවී ලෙස වීඩියෝ නරඹීමේ අවස්ථාවක් තියෙනවා අපේ Earls Education Foundation එක හරහා YouTube නාලිකාව හරහා ඉදිරියේදී පුතා ගොඩක් ළමයි ඉදීම් කරලා තියෙන ගිණුම් කරන පාඩම් ටිකක් කරලා දෙන්න. මම කලින් ගෲප් වලට දාන්නම් කරන්නේ බලාපොරොත්තු වෙන මාතෘකා කීපයක්. එහෙනම් පොතේ අදට අපි මෙතනින් ඉවර කරමු. සජීව විකාශනය මෙතනින් අපි ඉවර කරමු. ඊළඟ කාර්ය මණ්ඩලයේ අපේ සහෝදර පිරිස ඉන්නවා. ඊළඟ තව මම හිතන්නේ හයට ගණිතයේ විෂය කොටස් කීපයක් කතා කරනවා අපේ විශේෂ. එහෙනම් අදට පුතාලා මෙතනින් පාඩම ඉවර කරමු. එහෙනම් ඔයාලට සුබ දවසක් පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ දවසේ නැවත හමු වෙමු.